සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දෙන්නේ අංක 46න් 2A ඇවරිහේන පාර කිරුළපන කොළඹ පහ පදිංචි දේවමුනි අනුරාධා බස්නායක දියණිය සහ බෙල්ෆා බස්නායක මව යන මේ දෙපළ විසින් ඔවුන්ගේ අරමුණ තමයි 2020 ජුනි මාස 15 වන දිනට යෙදී තිබුණ දේවමුනි අනුරාධා බස්නායක දියණියගේ ජන්මදිනය සහ 2020 මැයි 23 වන දිනට යෙදී තිබුණ දේවමුනි ප්‍රීතිලාල් පියාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ. දැන් අපි දේවාරාධනාව සිද්ධ කරලා මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජු භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතෙන්තාච කෝතුම් හේ භික්ඛවේ ඉදං දුක්ඛන්ති කතෙය්‍යාත අයං දුක්ඛ සමුදයෝති කතෙය්‍යාත අයං දුක්ඛ නිරෝධෝති කතෙය්‍යාත අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති කතෙය්‍යාත තං කිස්ස හේතු ඒසා භික්ඛවේ කතා අත්ථ සංහිතා ඒසා ආදි බ්‍රහ්මචර්යකා ඒසා නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබේ මගේ අනුත්තර ශාස්ත්‍රූන් වහන්සේ දස බලධාරී බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් සනසාලු මහා කරුණාවෙන් අනන්ත සක්වලක් ඒකාලෝක කළ මහා ප්‍රඥාවෙන් වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය තරම් වෙන සැනසීමක් අපට මේ තුන් ලෝකයේ කොතනකවත් නෑ. ඒ අනධීවර ශාස්ත්‍රූන් වහන්සේගේ නික්ලේසී හදමඩලින් පැන නැගිලා මහනෙල් මල් සුවඳ දිගන්තයේ විහිදෙන සිරි මුව මඩල විවර කරලා අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් වදාළ ශ්‍රී සද්ධර්මයයි ලෝකයේ පරම සත්‍යය. ඒ පරම සත්‍යය වූ ශ්‍රී සද්ධර්මයට යම් කිසි කෙනෙක් ආදර බහුමාන ගෞරව සහිතව එළඹි සිහියෙන් සවන් යොමු කරනවා නම් මේ ජීවිතය තුළදීම ඔහුට ජීවිතාවබෝධය ලබා හැම දුක් අවසන් කරලා ශාන්ත නිවනින් සැනසීමේ වාසනාව ලැබෙනවා. පින්වතුනි, අපට හැමදාම මේ මිනිස් ලෝකේ මෙවන් උතුම් දහමක් අසන්න ලැබෙන්නේ නැහැ. කලාතුරකින් මුණ ගැසුණු බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසාමයි මේ සෑම ලාභයක්ම අපට ලැබුණේ. තව නොබෝ කලකින් ඔබෙන් මගෙන් ඒ අවස්ථාව ගිලිහි යනවා. ගිලිහි ගියාට පස්සේ ශෝක කරලා පළක් වන්නේ නැහැ. අද දවසේ මේ මොහොත ඔබට වාසනාව උදා කරගන්න පුළුවන්. සැබවින්ම ශ්‍රද්ධාවෙන් පිරිච්ච හදවතක් ඇතිව සීලයට ගුණයට අවනත වෙමින් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් පෙන්වා වදාළ මාවතේ ගමන් කළොත් ඔබට මැරෙන්න මොහොතකට හෝ කලින් ඒ අමා ශාන්තිය ඒකාන්තයෙන් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මහ කරුණාව මහ ප්‍රඥාව මුල් කරගෙන දෙවි මිනිසුන්ට සත්‍යය අවබෝධ කරලා දෙන්න නොවිඳි දුකක් නෑ මේ අනන්ත සංසාරේ. පාරමී ධර්ම පුරපු අවධියේ පාරමී භූමිය තුල අනේක විධ දුක් උහුලන්නට යෙදුනේ ඔබ මා වෙත අපමණ කරුණාවකින් දයාවකින් අනුකම්පාවකින් යුතුව. ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවේ මහත්වය. බුදුරජාණන් වහන්සේ ඒසා මහත් අනුකම්පාවක් හදවතේ දරාගෙන ඇස්සිස් මසලේ නහර දන් දෙමින් ගෙවා දැමූ භීසුණු සසර ගමන තුල වාර වශයෙන් සංඛ්‍යාත්මකව කිව නොහැකි
අවස්ථා ගණනකදී හිස දන් දීලා ජීවිතය දන් දීලා අපමණ දුක්ඛම් කටළු ඉවසලා ලෞතර බුද්ධ රාජ්‍යයට වැඩම කළේ. මේ උත්තම ජීවිතයේ පවා පුරා 6 අවුරුද්දක් නොසිතිය හැකි තරමින් ශ්‍රී ශරීරයට දුක් ලබා දුන්න විමුක්තියේ නාමයෙන් විමුක්තිය සොයාගෙන ගිය අවස්ථාවේ ඒ සියලු දුක් අවසන් කරලායි මධ්‍යම ප්‍රතිපදාව මෙයයි කියලා අවබෝධ කරගෙන ඒ තුල ගමන් කරලා උතුම් ධර්මය අවබෝධ කරගෙන තුන් ලෝකයක් සනසන අනධීවර ලෞතර බුද්ධ රාජ්‍යයට පැමිණුනේ. ඒ ශාන්තිය අපමණයි, ඒ කරුණාව අපමණයි, ඒ ඉවසීම අපමණයි. කිසිදාක ඒ හදවතේ වර්ගවාදය, කුලවාදය, ධනවාදය තිබුණේ නෑ. හැම කෙනෙකුටම සම කරුණාවකින් ආමන්ත්‍රණය කළා, ධර්මයේ දේශනා කළා. දුගියාට මගියාට වගේම සිටුවරයාට මහරජවරයාට සමාන කාලයක් යොමු කරලා ඔවුන්ගේ සිද්දෙස බලමින් අවබෝධ වනතුරු ධර්ම දේශනා කළා. ඇතැම් දේශනාවක් 3 රාත්‍රියක් පැවතුණා. බුදුරජාණන් වහන්සේ ඒ තරමින්ම මේ උතුම් ධර්මය දෙවි මිනිසුන්ට අවබෝධ කරවන්න වෙහෙස ගත්තා, මහන්සි වුණා. එවන් ශාස්ත්‍රවරයෙක් අපට මේ ඉතිහාසයේ වෙන මුණ ගැසෙන්නේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ පමණයි සමස්ත සත්වයාගේම එකම විමුක්තිය වෙනුවෙන් පෙනී සිටපු දුක් උහුලපු ශාස්ත්‍රෝන් වහන්සේ. එනිසා ඔබ නිරන්තරයෙන් බුදු ගුණ සිහි කරන්න, බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන මෙනෙහි කරන වාරයක් පාසා සිතට ගතට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. ඔබේ වචනයකින් ඔබ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ගුණයක්ම කතා කරන්න. එයින් අන්‍ය වූ දේවල් කතා කරන්න එපා. එයින් ඔබට බොහෝ පව් රැස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මා භික්ඛවේ අනේක විහිතං තිරච්ඡාන කතං කතෙය්‍යාත. මහණෙනි, නොඑක් විදිහේ ප්‍රයෝජනයකට නැති හිස් කතාවන් කතා කරන්න එපා. තිරස්ඡාන කතා කියලයි ඒවට කියන්නේ. වැදගත්කමක් නැති, මෙලොවට පරලොවට ශාන්තිය පිණිස හේතු නොවන නිසයි ඒවට තිරච්ඡාන කතා කියලා කියන්නේ. අනීයානි කත්තා සග්ග මොක්ඛ මග්ගානං තිරච්ඡාන භූතං කතං. නිවනට නොම පමුණුවන, සුගතියට හේතු නොවන ලාමක කතාවලට කියනවා තිරච්ඡාන කතා කියලා. එවන් කතා සිද්ධ කරලා කිසිදාක ඔබට මට මේ සසර දුකෙන් අත මිදෙන්න ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මහ කරුණාවෙන් අනුශාසනා කොට වදාලා එවන් කතාවන් නොකරන ලෙස අද මේ උතුම් ධර්ම කතාවේදී සංක්ෂිප්ත වශයෙන් නොකල යුතු කතා මොනවාද කියන මේ කරුණ ගැන ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ, ධර්මය සංඝරත්නය සරණ ගියේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන්, බිහිසුණු සසර දුක නිමා කිරීමේ බලාපොරොත්තුවෙන්. එහෙමනම් හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් සිත කය වචනය හසුරුවා ගත යුතුයි මේ උතුම් ධර්ම මාර්ගය තුල. ඒ අතරට වචනය කෙසේ පුරුදු කළ යුතුද යන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තෝරා පහදා දුන්නා. නොකළ යුතු කතා මොනවාද කියලා වදාරන භාග්‍යවතුන් වහන්සේ
රාජ කතා, චෝර කතා, මහාමත්ත කතා ආදී වශයෙන් නොකල යුතු කතා දෙතිසක් ඇති බව සිරිමුව මඩලින් වදාලා. රාජ කතා කියලා කියන්නේ මොනවද? රජවරු ගැන කෙරෙන කතාවන්ට කියනවා රාජ කතා කියලා. මහා සම්මතෝ මහා මන්ධාතා ධම්මාසෝකෝ එවං මහානුභාවෝති ආදිනා නයේන පවත්ත කතා රාජ කතා. අපි දැන් නොයෙක් විදිහේ රජවරු ගැන කතා කරනවා. අසවල් රජතුමා අනුභාව සම්පන්න කෙනෙක්, අසවල් රජතුමා මෙහෙම යුද්ධ බලයක් තිබුණ කෙනෙක් ආදී වශයෙන්. ඒ විදිහට කතා කිරීමෙන් ඒ කතා කරන ඇත්තන්ගේ සිතේ එක්ක රාගය නැත්තම් ලෝභය ඇති වෙනවා. එහෙම නැත්තම් පටිඝය, ද්වේෂය ඇති වෙනවා. මේ දෙකත් සමගම මෝහය ඇති වෙනවා. එවන් කතාවන්ගෙන් අකුසල් චිත්තෝත්පාදයන් ඇතිවන නිසා රජවරු ගැන කතා කිරීම නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයා නොකළ යුතු දෙයක්. රජවරු ගැන කතා කිරීමේදී මෙහෙම කරන්න පුළුවන්. අසවල් රජතුමා මහා දානපතියෙක්, දැහැමෙන් සෙමෙන් දසරාජ ධර්මයන්හි පිහිටා රාජ්‍ය පාලනය කළා. ආදී වශයෙන් ඔහුගේ ගුණ කුසල් සිත් පහළවන විදිහට සිහි කරන්න පුළුවන් නම් අන්න එමගින් ඒ කතා කරන ඇත්තට බොහෝ යහපතක් සැලසෙනවා. දුටුගැමුණු මහා රජතුමා රුවන්වැලි මහා සෑය ඉදි කළා. ඒ උතුමන් වහන්සේ මහා සෑය ඉදි කරලා ඒ පින් බලයෙන් දෙව්ලොවට වැඩම කළා. ඒ විදිහට කතා කරද්දී අපේ සිතේ පිවිතුරු කුසල් සිත් සමුදායක් පහළ වෙනවා. එබැවින් එබඳු රජවරු ගැන සාකච්ඡා කිරීම, කතා කිරීම තිරච්ඡාන කතාවන් වන්නේ නැහැ. හිස් කතාවක් වන්නේ නැහැ. එසේ නොවන යුධවිරුවෝ ගැන හෝ වේවා, වෙනයම් රජවරු ගැන හෝ වේවා, රාජ පරම්පරා ගැන හෝ වේවා කතා කිරීමෙන් ඔබේ සිත අපිරිසිදු වෙනවා නම්, අඳුරු වෙනවා නම්, කෙලසෙනවා නම් ඔබට එමගින් ජනිත වන අකුසලය නිසා අලාභයක්මයි සිද්ධ වන්නේ, යහපතක් සිද්ධ වන්නේ නැහැ. ධර්ම මාර්ගයට බාධාවක්මයි සිද්ධ වන්නේ. එනිසා රජවරු ගැන කෙරෙන කතාවන්හිදී මේ අසාගෙන ඉන්න සෑම කෙනෙක්ම ප්‍රවේශම් වන්න, කොහෙවත් තියෙන දේවල් ගැන, කොහෙවත් ඉන්න පුද්ගලයෝ ගැන කතා කරන්න ගිහිල්ලා අවසානයේ අපි දුකටපත් වුණාට පස්සේ පිහිට වෙන්න කිසි කෙනෙක් ඇත්තේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පා කිව්වා රාජ කතා සිද්ධ කරන්න. ඊළඟට චෝර කතා. චෝර කතා කියලා කියන්නේ සොරු ගැන, මංකොල්ල කණ්ඩායම් ගැන, සංවිධානය වෙලා සොරමැරකම් කරන පුද්ගලයෝ ගැන කතා කිරීම. ඒ වගේ දේවල් කතා කරනකොට සිත අපිරිසුදු වෙනවා, අකුසල වීතියට සිත බැස ගන්නවා. නොයෙක් විදිහේ කතාවන් අතර ඇතැම් කෙනෙක් නොයෙක් විදිහේ පුද්ගලයන් අරමුණු කරගෙන කතා කරද්දී ඔවුන්ගේ සිත් කෙලසෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ. කවුරු හරි ගැන කතා කරද්දී Tamanගේ සිතේ පහළවන්නේ අකුසලයක් නම් එහි විපාකය ඔහු කරා පැමිණෙනකොට දුකටපත් වෙන්නේ ඔහුමයි. එනිසා ඔබ මෙබඳු කතාවන් හිදී වඩාත් සැලකිලිමත් වුණේ නැත්නම් එක දවසකට වචනේ නිසා මොනතරම් අකුසල් කන්දරාවක් රැස් කර ගන්නවද? එනිසායි මේ කතාව ඔබට ඊටාම වැදගත් වන්නේ. චෝර කතා නමින් සොරු ගැන ඒ ආදී වශයෙන් දක්වන ලද එබඳු ප්‍රචණ්ඩව හැසිරෙන පිරිස් ගැන, ආක්‍රමණික කණ්ඩායම් ගැන, ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන නිතර නිතර කතා කරන්න යාම තුලින් සිද්ධවන්නේ ද්වේෂය, මෝහය, ලෝභය ඇතිවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහා මත්ත කතා. මහා මත්ත කතා කියලා කියන්නේ ඇමතිවරු ගැන කතා කිරීම. නොයෙක් විදිහේ කතාවන් අතර ජන සමාජයේ පුරුද්දක් තමයි රාජ්‍ය නායකයෝ, ඇමතිවරු, മന്ത്രിවරු ගැන නිරන්තරයෙන් කතා කරනවා. එමගින් කතා කරන ඇත්තන්ගේ සිත් දෝෂ්‍ය වෙනවා කියලා ඒ අතෝ දන්නේ නැහැ. මිනිස් ලෝකෙට ඇවිල්ලා කතා කිරීමේ හැකියාවක් ලැබිලා
ගොළු වෙලා බිහිරි වෙලා නැතිව උපන්න ජීවිතයකදී එවන් ලාමක දේවල් ගැන ලාමක පුද්ගලයන් ගැන කතා කිරීම සඳහා කාලයක් යොමු කර ගැනීම මොනතරම්නම් අභාග්‍යයක්ද කියලා ඔබම කල්පනා කරන්න මේ ධර්ම කතාව ඇහෙද්දී. එනිසා ඇමතිවරු ගැන වුණත් පමණ ඉක්මවා අනවශ්‍ය විදිහට කතා කිරීමෙන් කිසිම පළක් වන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හොයා ඕපාදූප හොයා ඒවා ගැන නිතර කතා කරමින් නින්දට යනවා, අවදි වෙනවා. නැවතත් ඒ දේවල් උදේ අවදි වෙච්ච වෙලාවේ පටන් නින්දට යනකම් අහනවා, දකිනවා, කතා කරනවා. ඔබ හිතන්න ඔබේ වචනේ මොන තරම් අපිරිසුදු වෙනවද? මොන තරම් පවක් රැස් වෙනවද එක දවසකට? ඒවා ගෙවන දවසට ඔබම දුක් විඳිනකොට ඔබේ දෑසටම කඳුළු ධාරා නැගෙනකොට කවුරුවත් නැහැ ඔබ බේරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් තෝරලා දෙන්නේ මෙබඳු කතා සිද්ධ කිරීමෙන් යහපතක් වන්නේම නැති නිසා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සේනා කතා. සේනා කතා කියලා කියන්නේ යුද සේනා පිළිබඳව කතා කිරීම. පාබල වේවා, එහෙම නැත්නම් ඇත්තස්ත්‍රිය වේවා, ගුවන් වේවා, නාවික වේවා, මොනයම් ආකාරයකින් හෝ යුද සේනාවන් ගැන රසාස්වාදය බලාපොරොත්තුවෙන් කතා කිරීම තුළින් හිතේ ඇතිවන්නේ ලෝභ මූල, ද්වේෂ මූල සිත්. එමගින් ඔහුට අකුසල කර්මයක්මයි ජනිත වන්නේ. බොහෝ දෙනෙකුට මේ වගේ කතා මිහිරි කතා වෙලා තියෙනවා මේ ජන සමාජයේ. නැතුවම බැරි කතා බවට පත් වෙලා. හැබැයි එමගින් ඔවුන්ගේ ජීවිත අඳුරු වෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ. එනිසා නොඑක් විදිහේ සෙබළුන් ගැන, යුද විරුවන් ගැන මේම සාකච්ඡා කිරීමෙන් වන්නේ තම ජීවිතයට බොහෝ අකුසල සංස්කාරයක් එකතු වීම. එනිසා සේනාවන් ගැන කෙරෙන කතා පළක් ඇති කතාවන් නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා භය කතා. භය කතා කියලා කියන්නේ නොඑක් විදිහේ සන්ත්‍රාසය, බිය ඇතිවන විදිහේ අද්භූත කතාවන් සිදු කිරීම. තවත් ආකාරයකින් කිව්වොත් සමහර ඇත්තෝ හොල්මන් කතා, අමනුෂ්‍ය කතා ආදී වශයෙන් ආස්වාදේ බලාපොරොත්තුවෙන්, තැතිගැන්වීම බලාපොරොත්තුවෙන් එබඳු කතාවන් සිද්ධ කරනවා. එනිසා එබඳු කතා සිද්ධ කිරීමෙන් ඇතිවන පළක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා මිනිස් ලෝකෙට ආපු කෙනෙක් වචනය ආරක්ෂා කරගත්තේ නැත්නම්, වචී දුස්චරිතය පුරුදු කළොත් එයාට මරණින් මත්තේ නිරේ වැටෙන්න සිද්ධ වෙනවා කියලා. එනිසා මේ භය කතා නමින් දේශනා කරන නොකල යුතු කතාව සිද්ධ කරන්න එපා ඔබ දුකට අකමැති වෙනවා නම්. ඊළඟට යුද්ධ කතා කියලා කියන්නේ නොඑක් විදිහේ යුද්ධයන් පිළිබඳව කතා සිද්ධ කිරීම. ඒ වගේ පළක් වන්නේ නැහැ, අර්ථ සහිත වන්නේ නැහැ, නිරර්ථකයි. භාරත යුද්ධාදී වශයෙන් අසුකේන අසුකෝ ඒවම් මාරිතෝ ඒවං විද්ධෝති කාමස්සාද වශයෙන්ව කතා තිරච්ඡාන කතා කියලා කියනවා. අසවල් රජතුමා විසින් අසවල් රජවරයා ඝාතනය කළා. අසවල් සේනාව විසින් අසවල් සේනාව පරාජය කළා. ආදී වශයෙන් කාමාස්වාදේ බලාපොරොත්තුවෙන්ම යම් කිසි කෙනෙක් කතා කරනවා නම් අන්නේ කතාවට කියනවා යුද්ධ කතා කියලා. එවන් යුද්ධ කතාවකින් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ සිත අපිරිසිදු වෙනවා. ඊළඟ කතාව තමයි අන්න කතා කියලා කියන්නේ. අන්න කියලා කියන්නේ කෑමට නමක් පාලියෙන්. නොයේ කෑම වර්ග ගැන කතා කිරීම අන්න කතා. විශේෂයෙන් මේ ජන සමාජයේ එබඳු කතාවන් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. රස කෑම ගැන නිතර කතා කරනවා. නිතර ඇහෙන්න සැලැස්වනවා. ඒ තුලින් පුද්ගලයෙකුගේ සිතේ නූපන් ලෝභය ඇති වෙනවා. නූපන් රාගය ඇති වෙනවා. ඒ වගේම නූපන් ආසාව උපදින එබඳු කතා නිසා ඒ පුද්ගලයාට යහපතක් සිද්ධ වන්නේ නැහැ, අකුසලයක්මයි සිද්ධ වන්නේ. කන බොන කෑම බීම ගැන
නිතර නිතර කතා කිරීම තුළින් නූපන් ආසාව ඇති වෙලා උපන් ආසාව වැඩි වෙලා ඒ පුද්ගලයාගේ සිත අපිරිසුදු වෙනවා නම් ඇති පළක් නෑ බඳු කතා සිද්ධ කරලා. ඉන් අනතුරුව පාන කතා බුදුරජාණන් වහන්සේ නොකළ යුතු කතාවක් හැටියට දේශනා කොට වදාලා. පාන වර්ග ගැන කතා කිරීම, නොයෙක් විදිහේ බීම වර්ග ගැන කතා කිරීම කොච්චරනම් මේවා ඇහෙනවද මේ ජන සමාජයේ. ඔබම සිහි කරලා බලන්න. මෙමගින් සිතට ජීවිතයට යහපතක් සිද්ධ වන්නේ නැහැ. වත්ථ කතා කියලා කියන්නේ වස්ත්‍ර ගැන කතා කිරීම, අඳින්න දේවල් ගැන, ඒ වගේම ඇඳුම් ආයිත්තම් පිළිබඳව සාකච්ඡා කිරීම. ඒ සාකච්ඡා කිරීම තුළින් ඒව පිළිබඳව නූපන් ආසාව ඇති වෙනවා. ඒවා ලබා ගන්නට නොයෙක් විදිහේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අප්පිච්ඡතා සන්තුට්ඨිතා කියන ගුණ අමතක වෙලා යනවා. වස්ත්‍ර ගැන නිතර නිතර කතා කරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යමෙක් වේ නම් ඔහුට සිද්ධ වන්නේ ඔහුගේ ජීවිතයම ලෝභයෙන් අකුසලයෙන් පිරීලා අඳුරට පත්වෙන එකට මුහුණ දෙන්න. එනිසා වත්ථ කතා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නොකළ යුතු කතාවක් ලෙස. සයන කතා කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිදාගන්නා ඇඳන් ගැන, කාමර ගැන, ඒ සුව පහසුව ගැන කතා කිරීම. බලන්න මිනිස්සු දවසකට ගත්තොත් මේ වගේ කතාවලමනේ යෙදිලා ඉන්නේ. ඉතින් මිනිසුන්ට මේ වචනය වරදවා භාවිත කරන කම්ම කවදාකවත් විමුක්තියක් සැලසේවිද? දුකෙන් අත මිදෙන්න පුළුවන් වේවිද? ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් ලෙස මෙබඳු කතා ඔබ දවසකට කොච්චර සිද්ධ කරනවද? එතකොට මෙහෙම කතාවන් සිද්ධ කරන අයෙකුට සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන කතා කරන්න අවස්ථාවක් තියෙනවද? එනිසා නිදාගන්න තැන් ගැන, නිදාගන්න ආකාරය ගැන, එහි සුව පහසුව ගැන, වස්ත්‍ර ගැන, පාන ගැන, ඊළඟට කෑම බීම ගැන, මෙව්වා ගැන කොච්චර දවසක් ඔබ කතා කර කර ඉන්නද? මේවා කතා කර කර ඉන්න වෙලාවක, සාකච්ඡා කරන වෙලාවක, මේ ගැන හිතන වෙලාවක ජීවිතයෙන් සමුගත්තොත් සුගතියක යන්නේ නැහැ, දුගතියකමයි උපදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් හිතනවා ඒවං වන්නවන්තං ගන්ධවන්තං රසවන්තං පස්ස සම්පන්නං කහදිම්ම භුංජිම්ම පිවිම්ම පරිභුංජිම්ම, මේ විදිහේ වර්ණවත් වූ සුවඳ තියෙන රසවත් වූ මිහිරි රසයක් ජනනය කරන දේවල් අපි කෑවා, බිව්වා, පරිභෝග කළා. මේ වගේ ගේ දොර ඇඳ පුටු මේස පරිහරණය කළා ආදී වශයෙන් යම් කිසි කෙනෙක් නිතර නිතර ඒ ගැනම කතා කරනවා නම්, ඒවම රසාස්වාදනය කරනවා නම් ඒක හිස් කතාවක්, ප්‍රලාපයක් පමණයි. නිරුද්ධ ධර්මයන් ගැන නැවත නැවත කතා කරමින් අභිනව අකුසලයන් හිතේ ඇති කරගෙන විඳවන ලෝකයට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ මෙබඳු කතා සිද්ධ කරලා අමාරුවේ වැටෙන්න එපා කියලා. ලෝකේ උදවිය දන්නේ නැහැ මේ වගේ කතාවන්ගෙන් සිතක් කොච්චර අපිරිසිදු වෙනවද කියලා. සමාධියක් පුරුදු කරන ශ්‍රාවකයෙක් කිසිදාක මෙබඳු කතාවන් නැසිය යුතුයි. මෙබඳු කතාවන් හා එක් නොවිය යුතුයි. මෙබඳු කතාවන් සමග එකතු වෙලා ඒ ලාමක රසයට ගිජු නොවිය යුතුයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සයන කතා, වත්ථ කතා, පාන කතා, අන්න කතා, යුධ කතා, භය කතා, සේනාසන කතා, මේ වගේ දේවල් සිද්ධ කරන්නම එපා. සිද්ධ කිරීමෙන් හොදක් වන්නේ නැහැ කියලා. ඊළඟට මාලා කතා, ඒ කියන්නේ නොඑක් විදිහේ මල් මාලාවන් ගැන, සැරසිලි ගැන, විසිතුරු ලියකම් ගැන, මේවා ගැන නිතර නිතර කතා කිරීමෙන් පුද්ගලයෙකුගේ මනසක් අඳුරු වෙනවා. ඊළඟට ගන්ධ කතා, ගන්ධ කතා කියලා කියන්නේ සුවඳ වර්ග ගැන, සුවඳ විලවුන් වගේ දේවල් ගැන නිතර නිතර කතා කිරීම. බලන්න කොච්චරනම් ලෝකෙ මිනිස්සු මේ වගේ කතා වලින් කාලේ කාදමනවද? මේවා කොච්චරනම් කන් දෙකෙන් අහන්න ලැබෙනවද එක දවසකට? එනිසා ගන්ධ කතා කියලා වදාළ නොකළ යුතු කතාව යමෙක් සිද්ධ කරනවා නම් එමගින් ඔහුගේ ජීවිතයට යහපතක් සිද්ධ වන්නේ නැහැ.
ඥාති කතා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ඊළඟට නොකළ යුතු කතාව. ඥාති කතා කියන්නේ කුමක්ද? අම්හාකං ඥාතකා සූරා සමත්තාති පුබ්බේ මයං ඒවං විචිත්‍රේහි යානේහි විචරිම්ම. මගේ ඥාතීහු අපේ ඥාතීහු සූරයෝ වුණා, දක්ෂයෝ වුණා. අතීතයේ මේ වගේ සැප සම්පත් ඔවුන්ට තිබුණා. මේම වාහන තිබුණා, මෙහෙම ඉඩකඩම් තිබුණා, ආදී වශයෙන් මෙහෙම නිලතල තිබුණා කියලා තමන්ගේ ඥාතීන් ගැන හුවා දක්වමින් කතා කිරීම. තමන්ගේ පරම්පරාව ගැන කතා කිරීම, කුලගෝත්‍රය ගැන කතා කිරීම මෙමගින් සිද්ධ වන්නේ හොඳක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා නූපන් මානෙ එතකොට ඇති වෙනවා. උපන්නා වූ මානෙ වැඩෙනවා. ඒ වගේ මෙයා සමාධියෙන් ඈත් වෙනවා. අනවශ්‍ය විතර්කයන් නිසා පිරිසිදු සම්මාදිට්ඨිය පළුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්, මිහිරි බණපදයක් මෙනෙහි කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. එනිසා යම් කිසි කෙනෙක් ඥාතීන් ගැන නිතර නිතර කතා කරනවා නම් ඒ කතාව තුළ ඔහු ආඩම්බරය, අහංකාරකම බලාපොරොත්තු වෙනවා නම් එය නොකළ යුතු කතාවක්මයි. ඊළඟට යාන කතං, යානා පිළිබඳව නැත්තම් වාහන පිළිබඳව කතා කිරීම. කොච්චරනම් ජන සමාජයක මුල් බැසගෙන තියෙන කතාද යාන කතා. ඒ කාලේ නම් ගත්තොත් අශ්ව කරත්ත ගැන, ඊළඟට ගොන් කරත්ත ගැන, යුද කරත්ත ගැන, ඇතුන් විසින් අදින කරත්ත ගැන මේ විදිහට සාකච්ඡා කරනවා, කතා කරනවා ආස්වාද වශයෙන්. මේ වගේ කාලයක නම් නොඑක් විදිහේ වාහන ගැන මිනිස්සු කතා කරනවා නැවත නැවත. ඒ වගේ ගණන් හොයනවා, ඒ වගේ සැප පහසු හොයනවා, අක්මුල් හොයනවා. අවසානයේ ඒ සෑම වචනයක් හාම වැඩෙන්නේ අකුසල්මයි, වැඩෙන්නේම අපිරිසුදු ධර්මතාවමයි. සිත කෙලසෙනවා, සිත අඳුර වෙනවා. බලන්න මිනිස්සෙකුට මේ දුකෙන් අත මිදෙන්න නම් මොන තරම්නම් ශාන්ත ලෙස වචනේ හසුරවන්න වෙනවද? මේවා ඇහෙද්දී ඔබට හිතෙන්න පුළුවන් මේන් අන්‍ය වූ කතාවක් මේ ලෝකේ තියෙනවද කියලත්. ඒ තරමින්ම ඔබ මේ කතාවන්ට වසඟ වෙලා නම් ඉන්නේ. ඔබ මේ ධර්ම කතාව ඇහෙද්දී කල්පනා කරන්න, මම මගේ වචනය මොනතරම් වරදවාද හසුරුවන්නේ කියලා. දැන් අපි හිතනවනේ මුසාවාදය, පරුසවාදය, කේලම, සම්පප්පලාපය මෙව වචනයෙන් කෙරෙන අකුසල්. හැබැයි මේ කරන කතාවනුත් යම් කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් එමගිනුත් ඔහුට වාතසික අකුසල්මයි සිද්ධ වන්නේ. එමගිනුත් ඔහුගේ සිත අපිරිසුදු වෙන එකමයි සිද්ධ වෙන්නේ. එනිසා වචනයෙන් වන ප්‍රධාන ගණයේ වැරදි නොකරන කෙනෙක් මේ වගේ දේවල් සිද්ධ කරනවා නම් සුදුසු වන්නේ නැහැ මේ ධර්ම මාර්ගයේ පිරිසුදු ලෙස සීලයක් සම්පූර්ණ කරන කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ වදාරනවා ගාම කතා, නොයෙක් ගම්මාන ගැන කතා කරනවා, නොයෙක් ප්‍රදේශ ගැන කතා කරනවා, ඒ ගම්මානවල අසිරිය ගැන කතා කරනවා, ඒ ගම්මානවල තියෙන සැප සම්පත් ගැන කතා කරනවා. එමගිනුත් ඒ පුද්ගලයාට අකුසලයක්මයි ජනිත වන්නේ. ලෝභය මුල් වෙලා තමයි බොහෝ සෙයින් එබඳු කතාවන් සිද්ධ වන්නේ. නිගම කතා කියන්නේ නියම් ගම් ගැන කෙරෙන කතා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගම් නියම් ගම් තිබුණනේ දඹදිව් තලයේ. ගමත් නියම් ගමත් අතර ලොකු වෙනසක් නැහැ. ඇතැම් විට නියම් ගම ටිකක් විශාල වෙන්න පුළුවන්, ඇතැම් තැනක ගමත් ටිකක් විශාල වෙනවා. කොහොම නමුත් නගරාසන්න ප්‍රදේශ, නගරයෙන් ටිකක් ඈත ප්‍රදේශ ආදී වශයෙන් ඔය ගම් නියම් ගම් පිළිබඳව නිතර නිතර කතා කිරීම, ඇසීම, සාකච්ඡා කිරීම එමගින් යහපතක් සිද්ධ වන්නේ නැහැ. ලෝභය, ද්වේෂය වැඩෙනවා. ඊළඟට නගර කතා, නොඑක් විදිහේ නගරයන් පිළිබඳව කතා කරනවා. මේ ලෝකයේ තියෙන රට රාජ්‍යයන්හි නගරයන් පිළිබඳව, ගම්මාන පිළිබඳව, ප්‍රදේශ පිළිබඳව යම් කිසි කෙනෙක් කතා කරනවා. එමගිනුත් ඒ පුද්ගලයාට සමාධිය වැඩෙන්නේ නැහැ, සමාධියෙන් පිරිහෙනවා. එනිසා ගම්මාන ගැන වේවා, නියම් ගම් ගැන වේවා, නගර ගැන වේවා, රාජ්‍යයන් ගැන වේවා කතා කරන්න ගියොත් සමාධියක් වඩන ශ්‍රාවකයෙකුට එය බාධාවක්. අනවශ්‍ය විතර්කයන් නිසා ඒ සමාධිය දිනෙන් දින හාන භාගී වෙනවා. ඒ කියන්නේ පිරිහෙන්න පටන් ගන්නවා. මුලින් ඊතා පහසුවෙන් සමවැදුන
යම් ධ්‍යාන සුවයක් වේ නම් මෙබඳු කතාවන්ට යමෙක් ප්‍රිය කළොත් ඒ ධ්‍යාන සුවය පවා ඔහුට අහිමි වෙනවා. බලන්න වචනයක තියෙන නපුර හරියාකාරව වචනය හසුරුවා ගත්තේ නැත්නම් කොච්චරනම් අලාභයක් පුද්ගලයෙකුට වෙනවද? සමහර වෙලාවට මේ බඳු වචනයක් කතා කරන්න තත්පර කිහිපයක කාලයක් ගත වෙන්නේ. හැබැයි මේ තත්පර කිහිපයක කාලයෙන් එයාට නිරයේ පවා වැටෙන්න සිද්ධ වෙනවා. ජනපද කතා කියලා කියන්නේ නොකළ යුතු කතාවක්. නොඑක් ජනපද පිළිබඳව රජවරු හදා දුන්, සිටුවරු හදා දුන්, නොඑක් විදිහේ පුද්ගලයන් ලැබුම්ගත්, වෙළඳ කණ්ඩායම් ලැබුම්ගත්, නොඑක් විදිහේ ශ්‍රේණීන්හි පුද්ගලයන්ගේ නවාතැන් භූමි වූ ජනපද පිළිබඳව පුද්ගලයෝ නිතර කතා කරනවා. ඒවා ගැන කතා කිරීම යහපතක් වන්නේ නැහැ, කුසලයක් සිද්ධ වන්නේ නැහැ. ඉත්හි කතා කියලා කියන්නේ ස්ත්‍රීන් ගැන කතා කිරීම. නොඑක් විදිහට මේ ජන සමාජයේ කාන්තාවන් ගැන කතා වෙනවා. ඔවුන්ගේ හැඩහුරුකම් ගැන, ඔවුන්ගේ අංගපසංග ගැන, ඔවුන්ගේ වත්බෝසත්ගම් ගැන කතා වෙනවා. ඔවුන්ගේ නර්තනයන් ගැන, ඔවුන්ගේ ගායනයන් ගැන මේ විදිහට මේ ජන සමාජයේ කොච්චරනම් කතා වෙනවද? ඉත්හි කතා නමින් කාන්තාවන් ගැන කතා කිරීමෙන් පුද්ගලයෙකුගේ මනසක් අඳුරු වෙනවා, පිරිසුදු වෙනවා. රාගයෙන්, මෝහයෙන් ඒ සිත අවුල් වෙනවා. සමාධියක් නැති වෙනවා. සීලාදී ගුණ ධර්ම පිරිහෙනවා. එනිසා ඉත්හි කතා හෙවත් කාන්තාවන් ගැන කෙරෙන කතා නොකළ යුතුයි මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙක්. ඒ වගේම පුරිස කතා, පුරුෂයන් ගැන කෙරෙන කතා, පුරුෂයන්ගේ ගායනයන්, වාදනයන්, නර්තනයන්, ශරීරයන්, අවයවයන් මෙවුවා ගැන ඉරියව් පැවැත්වීම මෙවුවා ගැන රස කර කතා කරන පුද්ගලයෝ ඉන්නවා. එමගින් ඔවුන්ට හොඳක් සිද්ධ වන්නේ නැහැ, අයහපතක්මයි සිද්ධ වන්නේ. ලෝභය, ද්වේෂය ඒ තුල වැඩෙන නිසා. ඒ වගේම සූර කතා, නොඑක් විදිහේ සූරයන්, ක්‍රීඩකයන්, ඒ වගේම නලු නිලියන්, ඒ වගේම නොඑක් විදිහේ නර්තන දක්වන කණ්ඩායම් මේවා ගැන කතා කරනවා. මල්ලව පොරශූරයන් ආදී වශයෙන් මේවා ගැන සාකච්ඡා කිරීම, කතා කිරීම කරුණු හුවමාරු කර ගැනීමෙන් කියන්නාටත් අසන්නාටත් දෙදෙනාටම වන්නේ අලාභයක්. බලන්න මේ වගේ කතාවන් සිද්ධ කරද්දී මේ රාජ කතා, චෝර කතා ආදී වශයෙන් රජවරු ගැන, සොරු ගැන, ඇමතිවරු ගැන, යුද සේනා ගැන, යුද්ධයන් ගැන, ඒ වගේම කෑම බීම ගැන, වස්ත්‍රමාලා සුවඳ ගැන, ඥාතීන් ගැන, යාන වාහන ගැන, ගම්මාන නියම්ගම් නගර ජනපද ගැන, ස්ත්‍රීන් පුරුෂයන් ගැන මේවා ගැන කතා කරනකොට කතා කරන කෙනාත් පිරිහෙනවා. අසාගෙන ඉන්න පිරිසත් පිරිහෙනවා. අපි හිතමුකෝ යම් කෙනෙක් බොහෝ දෙනෙකුට ඇහෙන විදියට මේ වගේ කතාවක් සිද්ධ කරනවා කියලා, හිස් කතාවක්, ඒ පුද්ගලයා මොන්න තරම් අකුසලයක් සිද්ධ කර ගන්නවද? ලක්ෂ ගානකගේ සිත්වල ලෝභ මූල සිත් ඇති කරවනවා, ද්වේෂ මූල සිත් ඇති කරවනවා. එමගින් මේ පුද්ගලයා බරපතල පාප කර්ම සිද්ධ කරගෙන තමයි ජීවිතයෙන් සමුගන්නේ. නමුත් මේවා ගැන නොදන්නා ජන සමාජයේ බොහෝ දෙනා එබඳු කතාවන්ට වටිනාකම් දීලා තියෙනවා මේ සමාජයේ. එබඳු කතාවන්ට පුදුම විදිහේ ඉල්ලුමක් තියෙනවා මේ සමාජයේ. එමගින් ප්‍රකට වන්නේ මිනිස් මනසක ඇති දුරු ගුණයක ප්‍රබල වීම මොනතරම්නම් අභාග්‍ය සම්පන්නද කියන මේ කරුණ. එනිසා ධම් රසය, ශාන්ත රසය, ගුණ ධර්මවල රසය විඳින, ඒ රසය බලාපොරොත්තු වන, ඒ රසය ප්‍රාර්ථනා කරන යම් කෙනෙක් මේ ලෝකේ වේ නම් මෙබඳු කතාවන්ගෙන් නිඳුරාම වැළකී යුතුයි. මේ අසාගෙන ඉන්න පින්වත් ඔබ ඔබේ ජීවිතයේ සැනසීමට කැමති නිසා තමයි මේ උතුම් ධර්ම කතාවට සවන් දෙන්නේ. ඒ වගේම ඔබ කැමති නැහැ කිසිදාක දුකකටපත් වෙන්න. ඔබ කැමති ශාන්තමා නිවනින් සැනසෙන මොහොත දක්වාම සියලු ලෞකික ලෝකෝත්තර උභයාර්ථය සලසා ගන්න. එහෙම කැමති වෙනවා නම් මෙන්න මේ කියපු දේවල් ගැන හොඳට සිහි කල්පනාවෙන් ඉන්න. කවුරු හරි මේ බඳු කතාවක් සිද්ධ කරනවා නම් ඔබ සවන් දෙන්න එපා. කවුරු හරි මේ බඳු දේවල් ඔබට කියන්න එනවා නම් ඔබ ඒ දේ මානසිකාර කරන්න එපා. හැබැයි මෙහෙම දෙයක් දෙනවා. යම් කිසි කෙනෙක් අර්ථය සලකලා අනර්ථය සලකලා මේ වගේ කතාවකට සවන් දෙනවා නම් එළඹි සිහියෙන් අපි හිතමුකෝ
අවසානයේ සංවේගයේ ජනනය වෙනවා නම් ඒ කතාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ මානසිකාරයන්ට සිත යොමු වෙනවා නම් එබඳු කතාවන් සිද්ධ කළා කියලා කිසිම අලාභයක් සිද්ධවන්නේ නැහැ. අපි හිතමු යම් රජෙක් ගැන කතා කළ අවසානයේ මෙබඳු ආනුභාවයක් තිබ්බ රජෙක් පවා කයංගතෝ මරණයට ගියා, නැසී වෙනසී ගියා ආදී වශයෙන් අනිත්‍ය සංඥාවට තුඩු දෙන ආකාරයෙන් සෝපිනාම එවං මහානුභාවෝ කයංගතෝ එච්චර ආනුභාවයක් තිබ්බේ රජවරයා, ඒ ඇමතිවරයා මැරිලා ගියා, නොපෙනී ගියා, කුණු වෙලා ගියා. අන්නේ විදියට හිතනවා නම්, අන්න එහෙම සාකච්ඡා කරනවා නම් එයින් ඇතිවන අලාභයක් නැහැ. ඒ වගේම යුදසෙන් ගැන වුණත් එහෙමයි. අවසාන වශයෙන් කලකිරීමක්, නිබ්බිදාවක් හිතේ ඇති වෙනවා නම් සංස්කාර ධර්මයන් පිළිබඳව අවබෝධයෙන් යුක්ත කලකිරීමකට, නොයල්මකට සිත එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ආකාරයෙන් කතා කළා කියලා. අපි හිතමුකෝ ලෝක යාත්‍රාව ගැන සාකච්ඡා කරද්දී මේ ලෝකය කියන්නේ දුක් වලින්, බාධා වලින්, කරදර වලින්, යුධ වලින් පිරිච්ච දෙයක්. එනිසා ඉතිහාසයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි. මේ ලෝකය කියන්නේ හැමදාම දුකට අයිති ධර්මයක් කියලා තේරුම් ගැනීමේදී යමෙක් මේ වගේ කතාවක් ඒ අතරේදී සිද්ධ කරනවා නම් ඒ උදෙසා, සංවේගයේ උදෙසා, ආදීනමය අවබෝධ කර ගැනීම උදෙසා එයින් අලාභයක් වන්නේ නැහැ. ඒ වගේම කෑම බීම ගැන වුණත්, වස්ත්‍රමාලා අලංකාර ගැන වුණත් මේ වගේ දේවල් පවා, මේ වගේ රස කෑම පවා අනුභව කළාට පස්සේ මේ කුසට ශරීරයට ඇතුල් වුණාම දුගඳ හමන දේවල් බවට පත් වෙනවා. මේ වගේ පිරිසුදු වස්ත්‍ර, දැකුම් කළු වස්ත්‍ර පවා මේ ශරීරයට එක්කලාට පස්සේ, ඇඳගත්තට පස්සේ අපිරිසිදු වෙනවා, දාඩියෙන් කිලුටු වෙනවා. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් හිතනවා මේ ශරීරයට මේ සුවඳ ගල්වන්නේ මේ ශරීරයෙන් දුගඳ වාහනය වන නිසා, එනිසා ඒ දුගඳ වාහනය වීම නතර කරන්නයි මේ දේ සිද්ධ කරන්නේ ආදී වශයෙන් ආදීනවම තේරුම් ගැනීම පිණිස, අසුභ සංඥාවම ඇති කර ගැනීම පිණිස යම් කිසි කෙනෙක් මෙබඳු කතා සිද්ධ කරනවා නම් එයින් අලාභයක් වන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් හිතනවා පුබ්බේ ඒවං වන්නාදී සම්පන්නං අන්නම් පානං වද්ධං සයනං මාලං ගන්ධං විලේපනං සීලවන්තානං අදම්ම චේතියේ පූජං අකරිම්හ. හිතනවා අපි පෙර මෙන්න මේ බඳු විසිතුරු වූ දර්ශනීය වූ වස්ත්‍ර, ඒ වගේම ප්‍රණීත ආහාර, ප්‍රණීත පාන වර්ග, මල්, සුවඳ විලවුන්, ඒ වගේම කැපසරුප් ආකාරයේ දේවල් අපි සිල්වත් වූ උතුමන්ට පූජා කළා. මෙන්න මෙහිම දේවල් අපි දන් දුන්නා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම්, සාකච්ඡා කරනවා නම්, කියනවා නම් එමගින් කියන කෙනාටත් අහන කෙනාටත් බොහෝ පිනක් සිද්ධ වෙනවා. මේ විදිහේ ප්‍රණීත ලෙස ආහාර සකස් කරලා, නිලන්පස සකස් කරලා අපි බුද්ධ පූජාවක් තිව්වා. මේ විදිහේ පිරිසිදු වස්ත්‍ර වලින්, උසස්ම ගණයේ වස්ත්‍ර වලින් කොඩියක් මහලා අපි පූජා කළා. මෙන්න මේ බඳු ලෝකේ තියෙන වටිනාම මිලාදිකම සුවඳ විලවුන් මිලදී අරගෙන අපි මහසෑයට පූජා කළා. අන්න එහෙම කෙනෙකුට කතා කරන්න පුළුවන් නම් එමගින් ඔහුට අලාභයක් සිද්ධ වන්නේ නැහැ. එයින් අන්‍යව ලෝභය, දේශය වැඩෙන විදිහට කතා කළොත් ලාභයක් වන්නේත් නැහැ. ඊළඟට විසිකහා කතා කියලා කියන්නේ ඔය මම්මාවත් පිළිබඳව, වීතීන් පිළිබඳව කෙරෙන කතාවලට විසිකහා කතා කියලා කියනවා. අසුක විසිකා සුනිවිට්ඨා දුන්නිමිට්ඨාතිවා අසුක විසිකාය වාසිනෝ සූරා සමත්ධාතිවා අස්සාද වසේනේව වත්තුන් නවට්ටති කියලා කියනවා. අසවල් වීතියේ, අසවල් කඩපිලේ මෙන්න මේ විදිහේ දක්ෂයෝ ඉන්නවා, සූරයෝ ඉන්නවා. ඒ වගේම අසවල් වීතියේ, අසවල් කඩපිලේ මේ වගේ විසිතුරු දේවල් මිලදී ගන්න තියෙනවා. ආදී වශයෙන් යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එමගිනුත් ඔවුන්ට සිද්ධ වන්නේ අලාභයක්මයි. එමගිනුත් ඔවුන්ට සිද්ධ වන්නේ ලෝභ මූල සිත් හෝ ද්වේෂ මූල සිත් පහළ වීමමයි. එනිසා එය නොකළ යුතුයි. කුම්භට්ඨාන කතං කියලා කියන්නේ උද්දක තිත්ථ කතා මුච්චති කුම්භට්ඨාන කතා. කුම්භදාසි කතාවා නොඑක් තොටු පොළ ගැන කෙරෙන කතා, නාන තැන් ගැන,
වතුර ගන්නා තැන් ගැන, ඒ වගේම පුද්ගලයෝ එකතු වෙලා දිය ක්‍රීඩා කරන තැන් ගැන යම් කිසි කෙනෙක් කතා කරනවා නම් අන්නේ කතා කුම්භට්ඨාන කතා කියලා මේ ධර්මයේ තුල නොකල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ කුම්භදාසීන් ගැන ඒ කාලේ ඉඳලා තියෙන දියගෙනෙන නොඑක් විදිහේ සේවිකාවන් ගැන කතා කරනවා. පාසාදිකා නච්චිතුං ගායිතුං චේකාති අස්සාද වශයෙන් නවට්ටති. අසවල් කුම්භදාසිය නටන්න ගයන්න වයන්න දක්ෂය ආදී වශයෙන් කීමෙන් සිත අපිරිසිදු වෙනවා. සද්ධා පසන්නාති ආදීනා නයේනේව වට්ටති. ශ්‍රද්ධාවන්තයි ගුණධර්ම වලින් යුක්තයි අසවල් දාසිය ආදී වශයෙන් මේ දියගෙනෙන කාන්තාවන් ගැන හෝ කුම්භදාසීන් ගැන හෝ කතා කළා කියලා වරදක් වන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පුබ්බපේත කතා. පුබ්බපේත කියලා කියන්නේ අතීත ඥාති කතා. තමන්ට හිටපු අතීතයේ ඉඳලා මැරිලා ගියපු ඥාතීන් ගැන කෙරෙන කතා. අර වර්තමානයේ හිටපු ඥාතීන් ගැන කරන කතා වගේම තමයි අතීතයේ හිටපු ඥාතීන් මෙහෙමයි කියලා යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එමගින් මානාදී කෙලෙස් ඇති වෙනවා නම් උඩඟුකම් ඇති වෙනවා නම් එය නොකළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා නානත්ථ කතං කියලා. නානත්ථ කතාති පුරිම පච්චිම කතාහි විමුක්තා අවශේෂා නානා සභාවත් නිරත්තක කතා. දැන් පෙර මෙතෙක් කියපු කතා වලට අයිති නොවන යම් කතාවක් වේ නම් ඒවට නානත්ථ කතා කියලා කියනවා. එහෙනම් මේ කාලේ මේ කියන ලද කතාවන්ට අසු නොවන යම් කතාවක් වේ නම් මේ ධර්ම මාර්ගයට අදාළ නොවන නිවන පිණිස නොපවතින සීල සමාධි ප්‍රඥා වඩන්නට තුඩු නොදෙන ඒ සියලු කතා තිරච්ඡාන කතා කියලයි මේ ධර්මය උගන්වන්නේ. එනිසා කෙනෙකුට කියන්න බෑ ඔය කියපු කතා වලට මේ කතාව අයිති වෙන්නේ නැහැ කියලා. නානත්ථ කතා කියද්දී නම් වශයෙන් මාතෘකා වශයෙන් නොකියන ලද නිවනට බාධා වන ධර්මාවබෝධයට බාධා වන සිත අපිරිසුදු කරන ලාමක හාස්‍ය රසය උපදවන කතා සියල්ලම නානත්ථ කතා කියලා කියන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකක්ඛායික කතා. අයං ලෝකෝ කේන නිම්මිතෝ අසුකේන නාම නිම්මිතෝ කාකෝ සේතෝ අට්ඨීනං සේතත්තා බලාකාරත්තා ලෝහිතස්ස රත්තත්තා ති ඒවමාදිනා ලෝකායත විතණ්ඩ සල්ලාප කතා. ලෝකය ගැන කතා කරනවා. මේ ලෝකය ගැන මේ ලෝකේ කවුරු විසින්ද මවලා තියෙන්නේ, කවුරුන් විසින්ද මේ ලෝකේ මේ තරම් විසිතුරු කරලා තියෙන්නේ. කාකෝ සේතෝ කපුටා සුදු පාටය. ඇයි එහෙම වන්නේ? කපුටෙක් සුදු පාට විය යුතුයි කුමක් නිසාද? අට්ඨීනං සේතත්තා අස්තිපංජනේ සුදු පාට බැවින්. බලාකාරත්තා කොකුන් සුදු පාට නෙමේ රතු පාට විය යුතුයි ලෝහිතස්ස රත්තත්තා ලේ රතු පාට බැවින්. ආදී වශයෙන් මේ ලෝකේ මිනිස්සු නොයෙක් විසම කතාවන් ලාමක කතාවන් අර්ථයක් නොවන හිස් කතාවන් ලෝකෙ සිද්ධ කරනවා. අන්න ඒවට කියනවා ලෝකක්ඛායික කතා කියලා. ලෝකායත විතණ්ඩ සල්ලාප කතා කියලයි ඒවට කියන්නේ. එමගින් පුද්ගලයෙකුට යහපතක් සිද්ධ වන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමුද්දක්ඛායිකං සමුද්‍රය පිළිබඳව සාගරය පිළිබඳව කෙරෙන කතා. මේ සාගරය කවුද මවලා තියෙන්නේ? මේ සයුර කවුද හාරලා තියෙන්නේ? ආදී වශයෙන් ඔය නොයෙක් විදිහේ ලාමක කතා හිස් කතා සිද්ධ කරනවනේ. කස්මා සමුද්දෝ සාගරෝ සාගර දේවේන කනිතත්තා සාගරෝ. ඇයි මේ සමුද්‍රයට සාගරය කියන්නේ? සාගර කියන දෙවියා විසින් හාරන ලද හින්දායි සාගරය කියන්නේ. කතෝ මේති හත්තමුද්ධාය නිවේදිතත්තා සමුද්දෝ. ආදී වශයෙන් ලාමක විදිහට හිස් කතා බොළඳ කතා අර්ථයක් නැති කතා සිද්ධ කරනවා නම් ඒවට කියනවා සමුද්දක්ඛායික කතා කියලා. සමුද්‍රය ගැන සාගරය ගැන මුහුදු ගැන මේ වගේ ඇතිවන පළක් නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඉති භවා භව කතං. එයින් අදහස් කරන්නේ ඉති භවෝ ඉති අභවෝති යංවා තංවා නිරද්ධක කාරණං වත්වා පවත්තිත කතා. කිසිම වැදගැම්මකට නැති හිස් වූ සමහර විට සාස්වතය ගැන එත්තච භවෝති සස්සතං මේ ලෝකේ සාස්වතයි අභවෝති උච්ඡේදං මේ ලෝකයේ අසාස්වතයි උච්ඡේදයෙන් යුක්තයි. ආන්නේ විදියට සාස්වත දෘෂ්ටිය ගැන උච්ඡේද කතාවන් ගැන
යම් කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් නිතර නිතර සාකච්ඡාවන් කතාවන් ඒවට කියනවා ඉති භවා භව කතා කියලා. ඒ වගේම භවෝති බුද්ධි අභවෝති හානි. භවය කියන්නේ බුද්ධියට ඒවත් දියුණුවට, අභවය කියන්නේ හානියට, භවය කියන්නේ කාම සුඛල්ලිකානුയോഗයට, අභවය කියන්නේ අත්ත කිලමතානුയോഗයට ආදී වශයෙන් මේ දේවල් පිළිබඳව පුද්ගලයෙකුගේ සිතේ රාග ద్వේෂ මෝහ වැඩෙන විදිහට යම් කතාවක් සිද්ධ වෙනවා නම් අන්න ඒවට කියනවා ඉති භවා භව කතා කියලා. මෙතෙකින් මේ දක්වන ලද සංක්ෂිප්ත විවරණයේදී යම් පුද්ගලයෙක් මෙකී කතාවන් වලින් එකක් හෝ දෙකක් හෝ යම් කීපයක් හෝ නිතර නිතර සිද්ධ කරනවා නම් තේරුම් ගන්න එමගින් ඒ පුද්ගලයාගේ වචනය අසංවර වෙනවා. වචනය අසංවර වෙන්නේ තනියම නෙමේ, සිතත් අසංවර වෙනවා. සිතත් වචනයත් අසංවර වෙලා ඉන්න අනතුරුව කයත් අසංවර වෙන්න මේ බඳු කතාවන් හේතු වෙනවා. එනිසා මේකී පුද්ගලයන් ගැන, ස්ථාන ගැන, බඩුමුට්ටු ගැන, ලෝකයන් ගැන, සාගර මුහුදු ගැන, ඒ වගේම අතීත වර්තමාන අනාගතයන් ගැන, දෘෂ්ටීන් ගැන මේවා කතා කර කර ඉඳලා කිසිදාක ධර්මයක් අවබෝධ කරගන්න නම් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්මයි මේ අවවාදයේ මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඔබ කියවලා බලන්න තිරච්ඡාන කතා සූත්‍රය මහා වග්ගපාළියේ බුදුරජාණන් වහන්සේ වදාරනවා කතෙන්තාච කොහොතුම් මේ භික්කවේ ඉදන් දුක්ඛන්ති කතෙය්‍යාත. මහණෙනි කතා කරනවා නම් දුක මෙයයි, දුක්ඛාරි සත්‍ය මෙයයි කියලා කතා කරන්න, සාකච්ඡා කරන්න. අයන් දුක්ඛ සමුදයෝති කතෙය්‍යාත. දුක උපදින හේතුව මෙන්න මෙයයි කියලා දුක්ඛ සමුදය ගැන සාකච්ඡා කරන්න. අයන් දුක්ඛ නිරෝධෝති කතෙය්‍යාත. දුක නැතිවීම, දුකේ නැතිවීම, දුක්ඛ නිරෝධේවත් ශාන්තමා නිවන මෙහෙමයි කියලා දුක්ඛ නිරෝධය ගැන සාකච්ඡා කරන්න. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති කතෙය්‍යාද. දුක් නිවාලන ශාන්ත අමා නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයයි කියලා කතා කරන්න. තංකිස්ස හේතු. ඇයි මහණෙනි මම එහෙම කියන්නේ? චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න කියලා. ඇයි මහණෙනි මම ඒ විදියට නුඹලාට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ? මහණෙනි මේ කතාව පමණයි, මේ චතුරාර්ය සත්‍ය කතාව පමණයි මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වෙන්නේ. නිබ්බේධිකාය අවබෝධයෙන් යුක්ත කලකිරීමට, සසර දුකෙන් මිදීම පිණිස හේතු වන කලකිරීමට මේ චතුරාර්ය සත්‍ය කතාව හේතු වෙනවා. විරාගාය නොයල්ම පිණිස, නිරෝධාය සියලු දුක් නිරුද්ධ කිරීම පිණිස, උපසමාය මුළුමනින්ම ඇතුලාන්තයෙන් ශාන්ත වී නිවී යාම පිණිස, අභිඥාය විශිෂ්ට අභිඥා ඥාන දර්ශනය පිණිස, සම්බෝධාය සම්බෝධියේවත් ශාන්තමා නිවන පිණිස, නිබ්බානාය මේ උතුම් කතාව හේවත් චතුරාර්ය සත්‍ය කතාව වැදගත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ බදාරනවා ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. මහණෙනි මේ දුකයි, මේ දුක මම අවබෝධ කරන්න ඕන කියලා වීර්ය කරන්න. ඒ වගේම මහණෙනි අයන් දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීයෝ. මෙය තමයි දුක හටගන්නා හේතුවම විසින් ප්‍රහාණය කළ යුතුයි කියලා වීර්ය කරන්න. ඒ වගේම මහණෙනි අයන් දුක්ඛ නිරෝධෝති යෝගෝ කරණීයෝ. දුක්ඛ නිරෝධයමයි එයම විසින් සාක්ෂාත් කළ යුතුයි කියලා නුඹලා වීර්ය කරන්න. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ. දුක් නිවාලන ශාන්තමා නිවන් මඟ මෙයයි, ඒ මාර්ගයේ මම ගමන් කරනවා කියලා වීර්ය කරන්න. බලන්න බුදු කරුණාවක ආසිරිය. ඔබට කතා කළ යුතු දේත් කියලා දුන්නා, කතා නොකළ යුතු දේත් කියලා දුන්නා. පින්වතුනි මේ කාරණේ මේ වෙලාවේ ඔබට කරුණාවෙන් මතක් කරන්නට ඕන. මෙකී එපා කියලා වදාළ යම් කතාවක් යමෙක් සිද්ධ කරද්දී ඒවා සාධාරණය කරනවා නම්, එහෙම කතා නොකර අපට ඉන්න බෑ, කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා හිතනවා නම් ඔබ අභියෝග කරන්නේ තථාගත ධර්මයට. බුදුරජාණන් වහන්සේ සර්වඥ ඥාන විලාසධාරීවයි මේ උත්තම දේශනාව සිද්ධ කළේ. එනිසා සාන්ත සුවය අපේක්ෂා කරනවා නම්, මෙලොවින් පරලොවට යනදා සුගතිය බලාපොරොත්තු වෙනවා නම්, මේ ජීවිතය තුලදීම ධර්මාවබෝධය බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ කතාවන් සිද්ධ කරන්න මෙපා. මේ කිසිම කතාවකින් తాවකාලිකව සුවයක් ලැබුණට දීර්ඝ කාලීනව අනතුරක්මයි සිද්ධ වෙන්නේ. කතා කරන වෙලාවේ මේ දේවල් වලින් රසය ඇති වෙනවා, විනෝදය ඇති වෙනවා, ආහ්ලාදය ඇති වෙනවා, ආස්වාදය ඇති වෙනවා, වින්දනය ඇති වෙනවා, හාසෝපාදයන් සිද්ධ වෙනවා.
හැබැයි අවසානයේ දුකකට මේ දේවල් හේතු වෙලා මහ දුකක් ඇති වෙනකොට කවුද ඔබ මේ දුකින් මුදවා ගන්න ඔබට පිහිට වෙන්නේ? එනිසා සිහි කරගන්න, කතා කරන්න එපා ලාමක දේවල්. තිරිසන් කතා කියලා කිව්වේ ඒකයි. නිවනට බාධාකාරී වචනයක් හරි කතා කරලා නිවනින් සැනසේවා කියලා යමෙක් හිතනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. කතා කරනවා නම් චතුරාර්ය සත්‍ය ගැනම කතා කරන්න. මේ වගේ කටක් ලැබුණේ කුසල කර්මයක් සිද්ධ කරලා පින්ටස් කරලා ඒ කතා කිරීමේ හැකියාව ලැබුණේ. එහෙම කටක් ලැබිච්ච වෙලාවේ ලාමක පුද්ගලයෝ ගැන, ලාමක ස්ථාන ගැන, ලාමක දේවල් ගැන, ලෝකෙට අයිති දේවල් ගැන කතා කරන්න කාලේ කාදමන්න එපා. අතීත සංසාරේ පුරාවට ඕන තරම් මෙහෙම ලාමක කතා සිද්ධ කරන්න ඇති, අවුරුදු ගණන් සිද්ධ කරන්න ඇති. චතුරාර්ය සත්‍ය ලෝකෙට ඇහෙන්නේ නැත්නම් මොනවා ගැනද කතා කරන්න තියෙන්නේ? චතුරාර්ය සත්‍ය ලෝකෙට ඇහෙන්නේ නැත්නම් බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් ලෝකේ රජවරුද සිටුවරුද හැම කෙනෙක්ම කතා කරන්නේ මේ තිරිසන් කතා, දෙතිස් කතා පමණයි. එනිසා කොයි කාලෙත් ලෝකේ සුලභව තියෙන දෙතිස් කතා කරපු ඇත්තෝ මරණින් මත්තේ දුගතියකට වැටුණා. දෙතිස් කතාවන්ගෙන් නිදහස් වෙලා යහපත් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරපු ඇත්තෝ, දස කතාවන්හි යෙදුණ ඇත්තෝ සුගතියට නිවනට ගමන් කළා. එනිසා මේ ධර්ම කතාව අහන ඔබට මම බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා, වචනය ආරක්ෂා කරගන්න, ලාමක දේවල් කතා කරන්න එපා. ඔබට කතා නොකරම ඉන්න බැරි නම්, කතා කරන්නම හිතෙනවා නම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා මෙන්න මේ උත්තම වදන්වල ඔබේ වචනයෙන් මුමුණන්න. මේ ගාථාව ඉතිපිසෝ ගාථාව කියා ඉන්න. එය ඔබට අප්පම්මන ශාන්තියකට හේතු වන අප්පම්මන පිනක් රැස්වන දෙයක්. ලෝකෙ කෙලෙසුන්ගෙන් නැසී වෙනසී ගිය, කෙලෙසුන්ගෙන් බහුල වූ රාග දේශ මොහ නිදන් වෙලා තියෙන ජීවිත පුද්ගලයෝ ගැන රජවරු, සිටුවරු, මැති ඇමතිවරු, නළු නිළියෝ, ගැහැණු, පිරිමි, ක්‍රීඩකයෝ, මේ වගේ දේවල් ගැන, මේ වගේ පුද්ගලයෝ ගැන කතා කරන්න තරම් ඔබ ලාමක වෙන්න එපා. ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම කියද්දි මේ ලෝක ජීවත් වෙද්දි මේවා නොදැන කොහොමද ජීවත් වෙන්නේ කියලා. අවබෝධයෙන් යුක්තව ආදීනමය දැන ගැනීම පිණිස, ඔබ ජීවත් වන පසුබිම තුල සවිඥානිකව විසීම පිණිස ඔබට කුසල් සිත රැකගෙන ඒ පිළිබඳව සවන් දෙන්න පුළුවන් නම්, වචනයක් හෝ කතා කරන්න පුළුවන් නම් පමණක් කතා කළාට කමක් නැහැ. හැබැයි ඒක හැම කෙනෙකුටම කරන්න බෑ. කලාතුරකින් කෙනෙකුට, හිත වඩපු කෙනෙකුට හැර. එනිසා සිතක් වඩලා නැත්නම් පරිස්සම් වෙන්න. දුකටපත් වුණාට පස්සේ ඔබට පිහිටක් නැහැ. එනිසා මම ඔබට ආශිර්වාද කරනවා, මේ අසූ ධර්ම කතාව නිසා ඔබේ වචනේ පිරිසුදු කරගන්න ලැබේවා. එමගින් බොහෝ පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔබට වාසනාව උදාපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අංක 46න් 2 ඇවරිහේන පාර කිරුළපන කොළඹ 5 පදිංචි දේවමුනි අනුරාධා බස්නායක දියණිය සහ බෙල්ෆා බස්නායක මව්තුමිය යන දෙපළ විසින් අද මේ උතුම් ධර්ම දානය ඔබට මේ සිත්නෙත් අසපුවෙන් ලබා දුන්නේ 2020 ජුනි මාස 15 වන දිනට යෙදී තිබුණ දේවමුනි අනුරාධා බස්නායක දියණියගේ ජන්මදිනය. ඒ වගේම 2020 මැයි 23 වෙනි දිනට යෙදී තිබුණ දේවමුනි ප්‍රීතිලාල් පියාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි ඔවුන්ට ආශිර්වාද කරන්න මේ උතුම් ධර්ම කතාව ලෝකෙට ඇසෙන්න සැලැස්සුවේ. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේට net FM කාර්ය මණ්ඩලයට ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට ඔවුන්ගේ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වී සපවත් වේවා කියලා එයත් ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව අප සියලු දෙනාම මෙතෙකින් ජනිත කරගත් මේ මහා පුණ්‍ය බලය, ධර්ම ශක්තිය සියලු ඥාතීන්ට, සියලු දෙවියන්ට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං
රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම සිතකටම සහනයක් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අයිබෝවන්, අපි නැවතත් සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන තුළ ධර්ම සාකච්ඡාවට යමු වන්නට. ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සැබවින්ම මම හිතන්නේ හැමදෙනා බොහෝ ප්‍රිය කරනවා. ඊට හේතුව අපට වැදගත් වූ දේශනාවක්, වටිනා වූ දේශනාවක් ශ්‍රවණය කරලා නිග්බිතිව අපට තවත් දහම දැනගන්නට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක්, ශ්‍රද්ධාවක් ඇති කරගන්නට මේ ධර්ම සාකච්ඡාව තුළ ඉස්මතු වන කාරණාත් වැදගත් වෙන නිසා අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය වන්දනීය පළංගොඩ රාධ ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අද ධර්මදේශනාවට ප්‍රවේශය ලබාගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ධර්මස්කන්ධය ස්පර්ශ වූ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි සුදු බුදුරැස් විහිදෙන ශ්‍රී මුඛ පිළිබඳව ආරම්භයේදී වටිනා වූ ආකාරයෙන් පහදලා, දැන් බුදුරජාණන් වහන්සේගේ මේ මහනෙල් මල් සුවඳ හමන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර විහිදෙන මේ බුදුගුණ අපිට නිරන්තරයෙන්ම තවත් වැඩි දියුණු වන උන්වහන්සේගේ ශ්‍රී මුඛය පිළිබඳව තවත් මම හිතන්නේ අපට ඇහුනොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනාව තුළ තවත් කාරණා ඉස්මතු වුණා. අද ඔබ වහන්සේ මේ කළ දේශනාව තුළ අපට තවත් හික්මෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ කොතරම් අසිරිමත්ද කියන කාරණය සහ විශේෂයෙන්ම අපි අහලා තිබෙන උන්වහන්සේ සසරේ කවදාවත් අසත්‍ය ප්‍රකාශ නොකළාය කියන කාරණය මෙයත් පදනම් කරගෙන සම්බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩල පිළිබඳව විවරණයක් කරනවා නම් වඩාත් වැදගත් වේවි ස්වාමීන් වහන්සේ. නිසා ඔබ වහන්සේට අද සාකච්ඡාවේ ආරම්භුමට ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය අසම සම මහේශාක්‍ය උතුමන් වහන්සේගේ සිරි මුව මඩල නිසා තමයි තුන් ලෝකයකට මේ දහම් අමා සැනසීම ලැබුණේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සුයුත්තවාදී ද්විපදාන මුත්තමෝ මහා භිසක්කෝ නරධම්ම සාරථී කියලා කියන්නේ. සුයුත්තවාදී කියන්නේ කතා කළ යුතු කතා සුදුසු වෙලාවේ කාන්තෙන් සිරිමුව මඩලින් කතා කරනවා. ද්විපදාන මුත්තමෝ දෙපා ඇති අය අතර අග්‍රස්ථානයට පත් වෙලයි මේ උත්තම බුද්ධ රාජ්‍ය පිහිටුවන්නේ. මහා භිසක්කෝ, භිසක්ක කියන්නේ වෛද්‍යවරයාට නමක්. තථාගතයන් වහන්සේ මහා භිසක්ක, ඒ කියන්නේ මහා වෛද්‍යවරයෙක්. නරධම්ම සාරථී, දෙවි මිනිසුන් මේ උත්තම ධර්ම මාර්ගය තුල මනාව හික්මවන උතුමන් වහන්සේ. එනිසායි නරධම්ම සාරථී කියන්නේ. සියලු කෙලෙස් රෝගයන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ සිරි මුව මඩලෙන් වදාරන මිහිරි බුදු වදනින්. ඒ මුව මඩලේ අසිරිය වරුණ වචන වලින් කියන්න පුළුවන් තත්වයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් පුරාවට වාක් සුචරිතය පුරුදු කරලා ජීවිතය නිසාවත් අසත්‍යයක් ප්‍රකාශ නොකර, ඒ වගේම දැන් ඔබ බලන්න ඈත සංසාරේ එක දවසක භාග්‍යවතුන් වහන්සේ 이르දිමත් තාපසයෙක් හැටියට අහසින් ගමන් කිරීමේ හැකියාව ඇතිව හිමාලයේ ධ්‍යාන උපදවාගෙන ඉඳලා බරණැස් නගරයට ඇවිල්ලා රජතුමාගේ රාජ උද්‍යානයේ වාසය කරනවා. රජතුමා ආරාධනා කළා, පුදුම ආදරයකින් ආරාධනා කරලා වස් සමාදන් කරවාගෙන ඉන්න කාලේ මේ රජතුමා යනවා ඈත ප්‍රදේශයක යුද්ධයක් සංසිඳවන්න. දේවින් වහන්සේ තමයි උපස්ථාන කටයුතු සියල්ල සිද්ධ කරන්නේ. ඇත්තට මේ දේවින් වහන්සේ අතිශයින් ශ්‍රද්ධාවන්තයි. රජතුමත් එහෙමයි. මේ බුද්ධ ශාසනයේ, මේ බුදු සසුනේ නිවන් දැකපු උතුමෝ. ඉතින් මේ මහ බෝසතාණන් වහන්සේ අහසින් ගිහිල්ලා දවසක් මේ දේවින් වහන්සේ දැකලා වරුණ බුදුරජාණන් වහන්සේ වදාරන මේ කාමයන්ගේ තියෙන ආදීනව. අහසින් ගිහිල්ලා මහ බෝසතාණන් වහන්සේ මේ දේවින් වහන්සේගේ ශරීරය දැකලා කොහොම හරි රාගික සිතුවිල්ලක් ඇති වෙලා
ඒ විදිහටම බිමට පාත් වෙලා අසත් ධර්ම ප්‍රතිසංසේවනයේ යෙදිලා කොහොම හරි රජතුමාට ආරංචි වෙලා රජතුමා අහනවා තාපසතුමාගෙන් මම මේ කවුරුවත් කියනවා විශ්වාස කරන්නේ ඔබතුමා කියන්න මේක ඇත්තක්ද කියලා. තාපසතුමා ඒ වෙලාවෙම කියන මහා බෝසතාණන් වහන්සේ මහරජුනි එහෙම වැරද්දක් මගේ අතින් වුණා කියනවා. ඒක සත්‍යයක් කියනවා. රජතුමා ජීවිතේ නැති කරයි කියලා හිතුවේ නැහැ. රජතුමාගෙන් මෙච්චර මම අහසින් ගිය මට මොනතරම් නින්දාවක්ද මෙහෙම වෙච්ච එක කියලා හිතුවේ නැහැ වරුණ. සත්‍යම ප්‍රකාශ කරා මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉදිරියේ නෙමෙයි. ලක්ෂ ගණනක් රාජ්‍ය හමුදාව ඉදිරියේ මේ සත්‍ය ප්‍රකාශ කළේ. ඒ වෙලාවේ රජතුමා තමයි අපේ ආනන්ද මහා රහතන් වහන්සේ. ඒ වෙලාවේ එදා ඒ රජතුමා අවවාද කරනවා තපස්වීවරයාණනි ඔබ වහන්සේට ගැළපෙන්නේ නෑ නේද ඔහොම කියලා. ඒ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ පිළිතුරු දෙනවා මේ රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල් ඇති වුනහම ප්‍රඥාව නැත්තට නැති කරන මටත් ඒ විනාශය වුණේ කියලා. ඒ මොහොතේදී වරුණ පිරිච්ච ධ්‍යානෙ උපදවාගෙන අහසට නගිනවා. අහසට නැගලා ඒ සියලු රාජකීය පිරිසට ධර්ම දේශනා කරනවා. රජතුමාගේ දෑසින් කඳුළු වෙනවා. දේවියගේ දෑසින් කඳුළු වෙනවා. කඳුළු ඇවිල්ලා ඒත් ආරාධනා කරනවා ඔබ වහන්සේ නැවත වතාවක් අපේ උයනේ වැඩ ඉන්න කියලා. එදා වරුණේ රාජ්‍යයෙන් සමගන හිමාලයට ගියා. ආයේ කවදාවත් ආවේ නැහැ ජීවිතේ. මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ගියා. මම මේ කිව්වේ සත්‍ය වචනේ ඒ විදිහට රැක්කා අපේ මහා බෝසතාණන් වහන්සේ. ඒ ඈත ජීවිතේ එහෙම සත්‍ය වචනයක් රැක්කා නම් මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දේශනා කරපු සිරි මුව මඩල මොන තරම් අසිරිමත් ඇතිද? වරුණේ මුව මඩලින් මේ සියලු ශ්‍රී සද්ධර්මය අපට ඇහුනේ. කී දෙනෙකුගේ දුක්ගිනි සංසිඳෙව්වද? මහනෙල් මල් සුවඳ කියන්නේ යන්තම් උපමාවක් විතරයි. ඒ මුව මඩලෙන් දිගන්තේ නැගෙන සුවඳ දෙවියන්ගේ දිව්‍ය සුවඳට වඩා ඉහළ ගිය සුවඳක්. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම සුවඳට වඩා ඉහළ ගිය සුවඳක්. ඒ සුවඳ අනන්ත සක්වලට පැතිරෙන සුවඳක්. සිරි මුව මඩල විවර කරනකොටම දිගන්තය ඒ සුවඳින් පැතිරලා යනවා. ඒ වගේ මේ ජීවහා ධාතු ඒ දළදා වහන්සේලා අතිශයින් සුදුයි. ඒ දළදා වහන්සේලාගෙන් මද සිනහව එහෙම නැත්නම් සුදු බුදුරැස් ධාරාව පැතිරෙනකොට ආයේ මිනිස්සෙකුට වෙන දිහාවක් බලන්න බෑ වරුණ. ආයේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට වෙන දිහාවක් බලන්නම බෑ. ඒ තරමින් චිත්තාකර්ෂණීය වසී වෙලා යනවා. එහෙම සිරි මුව මඩලේ තියෙන රත්තරන් පාට ඌර්ණ ලෝම ධාතුව ඊළඟට නලල් තලයේ වටා තියෙන ඒ රත්තරන් පාට පටිය ඒ වගේම අබිනීල නෙතු සංගලයේ කරුණා ධාරාව මෙව්ව වර්ණනා කරන්න බෑ. පුරසඳ පරයන මුව මඩල මේ සමස්තයෙන් කෙනෙකුගේ අසරණයෙකුගේ දීනයෙකුගේ දුගියෙකුගේ හඬන මිනිහෙකුගේ මූණ දිහා බැලුවොත් මොන්න තරම් පිටක් සැලසෙයිද? අඬාගෙන ආපු දෙවිවරුන්ට සක්දෙව් රජතුමාට බුදුරජාණන් වහන්සේනේ පිට වුණේ. මම තව දින 7කින් යනවා අපායේ මට කරගන්න දෙයක් නැහැ ස්වාමීනි කියලා ඉන්ද්‍රශාලා ගල් ගුහාවට ආවේ. ඒ වගේ මෙක දිව්‍ය කුමාරයෙක් තමන්ගේ දෙවඟුරුන් 500ක් චුත වෙලා ගිහලා නිරේ උපදිනවා දැකලා මමත් චුත වෙනවා කියලා දැකලා හැඬු කඳුලින් ආවේ භාග්‍යවතුන් වහන්සේ ළඟට. ඒ වෙලාවේ ඔය සිරිමුව මඩලෙන්නේ වදාලේ නාඤ්ඤත්‍ර බොජ්ජංගා නාඤ්ඤත්‍ර තපසා ඉන්ද්‍රිය සංවරා සොත්තිම් පස්සාමි පානිනම් කියලා. ඉන්ද්‍රිය සංවරය තපස බොජ්ජංග ධර්ම වැඩිම හැර නුඹලාට වෙන පිළිසරණක් නැtei කියලා. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් ස්කන්ධ 84000ක නෙමෙයි ඒ දේශනා කරපු ධර්මස්කන්ධය ග්‍රන්ථවල රචනා වුණානම් ලියවුණානම් මහ පොළොවේ ඉඳන් බ්‍රහ්ම ලෝකෙ දක්වා ග්‍රන්ථ ප්‍රමාණයක් එනවා. ඒ නිසා ඒ තරම් අසිරිමත් දහමක්, හිත නිවන දහමක්, ලය පහන් කරන දහමක්, ජීවිත කෝටි ගණන් සුවපත් කරන දහමක්, ප්‍රඥාවන්ත රජවරු මේ මොහොතේම පැවිද්දෝ රහතන් වහන්සේලා කරන දහමක්, අන්ත අසරණ කණ්ඩ බොන්න නැති අසරණයෝ රහතන් වහන්සේලා කරලා මහා බ්‍රහ්මයාගේ වැඳුම් ලැබවන තරම් ආනුභාව ඇති සිරිමුව මඩලක් ඒ තථාගතයන් වහන්සේට තියෙන්නේ. ඒ නිසා ඒ සිරිමුව මඩලේ ආශිර්ය සිහි කරන්න මුළු ජීවිතේම සම්බුද්ධ ජීවිතයේ ආශිර්ය සිහි කරන්න වරුණ මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන නම් පියවරක් හරි භාග්‍යවතුන් වහන්සේ ගැන නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනි. එයින් අන්‍ය වූ කිසිම කතාවකින් එයින් අන්‍ය වූ කිසිම මානසිකාරයකින් මිනිහෙකුට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එකම සැනසීම භාග්‍යවතුන් වහන්සේ පමණයි. හොඳයි. මම හිතන්නේ ඒ උතුම් වූ සැනසීම ලබන්නට අපි හැමදේම බොහොම කැමැත්තෙන් තමයි මේ වැඩසටහන් ශ්‍රවණය කරන්නේ. වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ කදම්බය තමයි දිනෙන් දින මෙලෙසින් විග්‍රහ කෙරෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මහනෙල් මල් සුවඳ දිගන්තයට විසිරී පැතිරී යන හසිතෝත්පාදයට සමග බුදුරජාණන් වහන්සේගේ සුදු බුදුරැස් ලෝකයට පතිත වුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධය තමයි වහන්සේ මෙලෙසින් දේශනා කරන්නේ. ඉතින් අපේ සිත් කොතරම් භාග්‍යවන්තද මේ වගේ උතුම් ධර්මයක් අහන්නට. අපි කොතරම් පින් කරලා තිබෙනවාද? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාව තුළ ඒ 33 කතාවන් පිළිබඳව කළ විග්‍රහයත් සමග
රාජ කතාව පිළිබඳව කළ පැහැදිලි කිරීමට අනුව අපිට දැන් රජ කෙනෙක් පිළිබඳව කතා බහ කරන්නට තිබෙන ඉඩකඩ කොතෙක්ද කියන කාරණේ තවත් පහදා ගන්නට මා කැමතියි. ස්වාමීන් වහන්සේ රජවරු ගැන අපි කතා කළ යුතු ආකාරය ඔබ වහන්සේ පැහැදිලි කළා. නමුත් අපේ ශාසනය ගැන කතා කරනකොට ඉතිහාසය ගැන කතා කරනකොට අපිට රජවරුන් මගහරින්නට හැකියාවක් නැහැ. පහුගිය කාලේ අපි දැක්ක අපේ පෙළපොතෙන් ඉතිහාසය ඉවත් කරන තත්වයකට පත් වෙලා තිබුණා. සමහරු මේ පිළිබඳව කිව්වේ ඒ වෙනුවට බටහිර ඉතිහාසය අන්තර්ගත කරන්නට යෙදුනේ. සමහරු මේ පිළිබඳව කිව්වේ ඔය වැඩකට ඇති දේවල් නෙවෙයි කියලා. එතකොට ඇතමුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව දන්නේ එහෙමනම් මේ වැඩකට ඇති දේවල් නොවේ කියන තැනින් අපි අත්හැරියේ කියන කාරණය. හැබැයි ස්වාමීන් වහන්සේ අපේ අභිමානය අපේ ඉතිහාසයත් එක්ක මේ රජවරුන් ශාසනයට කළ මහා විපුල මෙහෙයත් එක්ක බොහොම තදානුගත සම්බන්ධතාවයක් තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ අපිට දරුවෙකුට අපේ අනාගත පරපුරට ඒ ඉතිහාසය කියා දී මේ ඉතිහාසය තුළ රජවරුන් ගැන පහදා දීම වැරදක් වෙනවාද සහ අකුසලයක් වෙනවාද කියන කාරණය තවත් ඔබ වහන්සේ ධර්මානුකූලව විග්‍රහ කළොත් වඩාත් වැදගත් වේවි. පින්වත් වරුණ බොහොම හොඳ කාරණයක් විමසුවේ. දෙතිස් කතාවල බුදුරජාණන් වහන්සේ රජවරු ගැන කතා කිරීම තහනම් කළා. ඒ තහනම් කළේ මේ ධර්ම මාර්ගයට විරුද්ධ වන ආකාරයෙන් කතා කිරීම. වරුණ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මට මගේ ඥාතීන් ඉන්න පැත්තේ ඉඳන්ගෙන සුළඟත් සැපයි කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥාතීන්ට එහෙම සැලකුවේ. එනිසා ඉතිහාසය අමතක කරලා තමන්ගේ මව් පරපුර පිය පරපුර කුල පරපුර ඊළඟට ජාතියේ පරපුර අමතක කරලා කිසිදාක වගතුවක් ලැබුව ජාතියක් ලෝකේ ඉන්නවද? එහෙම නැහැ. එනිසා මේ රාජකතා තහනම් කළේ මේ කිසි වැදගැම්මකට නැති කාමයන්ගෙන් මුසපත් වෙච්ච රජවරු ගැන කතා කළා කියලා අපට පළක් නැහැ වරුණ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රටේ අපේ ඉතිහාසයක් මුළු සංස්කෘතියක් ගොඩනගන්න ඉතිහාසයක් ගොඩනගන්න ජාතියක් ගොඩනගන්න ශාසනයක් බේරා දෙන්න දිරිදීපු රජවරු කොච්චර මේ මහ පොළොවේ මිහිදන් වුණාද? ඒ උතුම ගැන කතා කරනව නෙමෙයි කතා කර කර උදේ හවා වඳින්න ඕනි. පිළිම හදලා වන්දනා කරන්න ඕනි වරුණ. දුටුගැමුණු රජතුමාගේ පිළිම හදලා ඔය හැම පන්සලකම වන්දනා කරන්න ඕනි. මේ ගිහියත් ඒ තරමින් මේ එනිසා මේ කියන්නේ වරුණ එහෙම රජවරු ගැන නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ රජෙක් ගැන කතා කරද්දී නූපන් රාගය, නූපන් ද්වේෂය, නූපන් මෝහය ඇති වෙනවා නම්, කෙලෙස් ඇති වෙනවා නම්, හිතේ ගාය වැඩි වෙනවා නම් අන්නේ වගේ කතා වලින් මේ ධර්ම මාර්ගයට පළක් නැහැ. හැබැයි දුටුගැමුණු රජතුමා ගැන කතා කරනකොටම පහන් සංවේගයක් ඇති වෙනවා. රුවන්වැලි සෑය සිහි වෙනවා. මම මේක උදාහරණයක් කිව්වේ. දැන් ධර්මාශෝක රජතුමා ගැන අපිට කතා කරන්න පුදුමාකාර අයිතියක් තියෙනවා. එතුමා මහා සංහාරයක් කරපු කෙනෙක් තමයි. නමුත් දෙවනුව ඒ තරමින් පවිතු මානසිකත්වයේ අතහැරලා මේ ශාසනයට පැමිණිලා ශ්‍රද්ධාවෙ පිහිටලා මේ තරම් ලෝකෝපකාරයක් කළා. අන්නේ විදිහට අපේ ඉතිහාසය ගැන අපේ දරුවන්ට කියලා දෙන්න ඕනි. ඉතිහාස පොතෙන් මේ කතාව අයින් කරනවා කියන්නේ වරුණ ඒක ඉතාමත්ම ද්වේෂ සහගත ක්‍රියාවක්. ඉතාමත්ම පාපී ලාමක ක්‍රියාවක්. ඒක පැහැදිලි ලෙස කිව යුතුයි. හැබැයි මෙතන මේ රාජකතා තහනම් කරේ දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගන්නකො වරුණ. භික්ෂුන් වහන්සේ කෙනෙක් සමාධිය පුරුදු කරද්දී සිල් ගුණ ධර්ම ආරක්ෂා කරලා නිතර රජවරු ගැන කතා කරන්න ගියොත් ඔය වැදගත්කමකට නැති. අන්න ඒම තැන්වලදී මේ ස්වාමීන් වහන්සේගේ සමාධිය පිරිහෙන්න මේක හේතුවක් වෙනවා. එනිසා දැන් අපි ගත්තොත් ඔය තියෙන විවිධ කතන්දර ඔය රාමායන ආදී වශයෙන් විනෝදාස්වාදයේ පිණිස ඒ කියන්නේ ලාමක කතන්දර, ඒ කියන්නේ මිනිසුන්ගේ මේ හාස්‍ය උපදවන කතන්දර, යුද රසය උපදවන කතන්දර, එන්නෙහිම රජවරු ගැන කතා කිරීමයි මේ තහනම් කළේ. දැන් අපි ගත්තොත් මේ වගේ කාලයක දැන් ඇමරිකාවේ ඉන්න ජනාධිපති ගැන කතා කිරීම සත්ත පහකට වැඩක් නෑ වරුණ. ඒ වගේම මේ වගේ කාලෙක මේ ලෝකයේ ඉන්න කිසිම රටක ජනාධිපතිවරයෙක් ගැන කතා කිරීම අතිශයින් ලාමකයි. අසනස අපි දකිනවා දැන් මේ Facebook කරා නැත්තම් මුහුණු පොත හරහා වැඩිපුරම පහුගිය කාලෙත් රට පාලනය කරපු රජවරුන් පිළිබඳව කතා බහ කළා. ඒ කියන්නේ වත්මන් මේ රටවල් පාලනය කරන පාලකයන් පිළිබඳ කතා බහ කළා. බොහොම විහිළු සහගත ආකාරයේ දිනින් දින විහිළු සපයන්නන් බවට රජවරු පත් වෙලා තිබුණා. දැන් මේ වගේ සංස්කෘතියක් තමයි දැන් අපි වැළඳගෙන තිබෙන්නේ. අර ඔබ වහන්සේ පහදලා දුන්නු වටිනාකමක් තියෙන රජවරුන් පිළිබඳව ඉතිහාස පෙළපොතේ නිවත් කරපු රජවරුන් පිළිබඳව තිබෙන වටිනාකම එලෙසින් අපේ ඉතිහාසය කුණු කූඩයට දාලා වත්මන නිකම් බොහොම විහිළු සපයන තත්වයට පත්වන කාරණාවන් පිළිබඳව රජවරුන් පිළිබඳව කතා බහ කරන තරමට සමාජයේ පිරිහිලා තිබෙන ස්වාමීන් වහන්සේ. ඒකට මේ අපි අකුසලයන් පිළිබඳව තමයි වැඩි වශයෙන් නැඹුරු වෙවි තවත් ඒ තුරටම කිඳා බහින ස්වරූපයක් තමයි සමාජයේ දකින්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මා දැනගන්නට කැමතියි එවන් තත්වයක් තුල අපේ ජීවිත හැඩගස්වා ගන්නකොට සත්‍ය වචනය කෙරෙහි තිබෙන ගෞරවය අපේ හිතේ ඇති වෙන වාසයේම අපි ඒ සඳහා යොමු වීමේ වැදගත්කම
වියදමක් තිබෙනවා නේද? මොකද අද වර්තමාන සමාජය දිහා බලන විට, මාධ්‍ය දිහා බලන විට වැඩිපුරම අපේ කටින් නැත්නම් අපේ මුවෙන් නික්මෙන්නේ ඔබ වහන්සේ කියපු මේ දෙතිස් කතාවමයි. ඒ නිසා අපි වැඩි වශයෙන් අකුසලයට නැඹුරු වෙලා තිබෙන්නේ. අපිට ඒ පිළිබඳ වුවමනාවක් නැතිකමද? කුමක්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දකින ආකාරයට මේට හේතුව? වරුණ එක පැත්තකින් මේකේ අවදානම දකින්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම මේ වචනය වරදවා ගත්තොත් වන විපත දන්නේ නැතිකම පළවෙනි කාරණය. ඒ වගේම ඇබ්බැහිවීම දෙවන කාරණය. තුන්වන කාරණේ කිසිම ක්‍රමවේදයකින් තොරව තාමත්ම ලාමක ලෙස ඒ බඳු මාධ්‍යවල හැසිරීම. එතකොට දැන් මේ රාජ කතා, චෝර කතා, මහාමත්ත කතා, සේනා කතා මේවත් එපා කියලා කිව්වේ වරුණ මේ දේවල් වලින් පුද්ගලයෙකුගේ මනසක් ඇවිස්සෙනවා. සාමාන්‍ය ප්‍රകൃතිය තමයි පුද්ගලයෙකුගේ මනස. දැන් භය කතා, යුද කතා, අන්න කතා, නොයෙක් විදිහ හොල්මන් කතා, යුද පිළිබඳව කතාන්දර දැන් මේවා විතරමනේ දැන් මිනිසුන්ට ඇහෙන්නේ. බලන්නකො මුළු දවස පුරාවටම එක්ක කෑම බීම ගැන, අන්න කතන් කියලා කියන්නේ කෑම ගැන කතා කරනවා, පාන කතන් කියන්නේ බොන දේවල් ගැන කතා කරනවා, වත්ත කතන් කියන්නේ ඇඳුම් ගැන කතා කරනවා. ඔයිට වඩා දෙයක් කතා කරනවද වරුණ මේ එළිය සමාජේ? මාධ්‍ය තුල වැඩිපුරම විකිනෙන්නෙත් මේ වගේ කාරණා තමයි. වැඩිපුරම නෙමෙයි මං හිතන්නේ මුළුමනින්ම වාගේ. එහෙමයි සවනස්. ඒ කියන්නේ මුදලට හැරවිච්ච සමාජයක් තියෙන්නේ මේ කාරණා නිසා. මුළුමනින් මෙතකොට බලන්න මේ ධර්ම මාර්ගයෙන් කොච්චර අපි ඉවතට ගිහිල්ලාද? වචනය අසංවර වෙනවා කියන්නේ වරුණ සිත අසංවර වෙනවා කියන එකනේ. අසංවර නැති සිතකින් අසංවර වචන පිට වෙන්නේ නැහනේ. සංවර සිතකින් සංවර වචනය පිට වෙන්නේ. එනිසා දැන් මේකේ දෙතිස් කතාම යම් මනුස්සයෙකුගේ වචනයෙන් පැන නගිනවා නම් එයාගේ හිතේ වෙනකොට අසංවර වෙලා ඉවරයි. අසංවර වුණා කියන්නේ මොනවද? ඒ හිතේ පහළ වුණේ එක්කෝ ලෝභ මූලසිත පහළ වුණා. එහෙම නැත්නම් ද්වේෂ මූලසිත පහළ වුණා. එතකොට මේ පුද්ගලයා ද්වේෂ මූලසිත එහෙම නැත්නම් ලෝභ මූලසිත, ඒ පුද්ගලයා මුළුමනින්ම දුකට වැටෙන මහා කර්ම රැස් කර ගන්නවා. මේ කිසි වැදගත්කමකට නැති අදාළ නොවන අපරාධය මේ කතා කිරීමේ හැකියාව මේ වචනය වර්ධවා ගන්න හොඳ නැහැ. එනිසා ඔය ලාමක දේවල් කෑම බීම ගැන වේවා ලාමක දේවල් ගැන කතා කරන්න ගිහිල්ලා මිනිස්සු පිරිහිලා අවසානයේ දුකට වැටිච්ච දවසට ඔය කවුරුවත් නැහැ බේරගන්න. එනිසා දැන් රාජකථා විතරක් නෙමෙයි සොරු ගැන, මංකොල්ල කණ්ඩායම් ගැන, මහා ඇමතිවරු ගැන, යුද සේනාවන් ගැන මේවා තහනම් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. එහෙම සවනස් අවසර මට දැන් එතකොට ස්වාමීන් වහන්සේ අපි අපේ ජාතක කතා සංග්‍රහය දිහා බලන විට ජාතක කතාවලත් මේ වගේ කාරණා පිළිබඳව ඉස්මතු වුණු අවස්ථාවන් තිබෙනවා නේද? එතකොට එයත් වරදක්ද අපි ජාතක කතා පොත් වහන්සේ තුල තිබෙනව මේ කාරණා සිහිපත් කිරීම? නෑ. ජාතක පොත් වහන්සේ තුල යුද කතා තියෙනවා, විවිධ කතා තියෙනවා. අවසානයේ ඒ කතා සියල්ලෙම ශ්‍රාවකයාව අරන් එනම වරුණ මේ සීල සංස්කාර ධර්ම අනිත්‍යයි, මේවා නැසී වෙනස් ගියා කියලා ඒ සෑම දෘෂ්ටාන්තයකින්ම මතු කරන්නේ සද්ධර්මය, සත්පුරුෂකම, පාරමී ධර්ම මතු කරලා දෙන්න මේ දේවල් කියන්නේ. දැන් අපි ගත්තොත් උම්මග්ග ජාතකයේ මහා යුද්ධයක් කරුණා. යුද්ධය ගැන දිගට වර්ණනා කරනවානේ. ඒ වර්ණනා කළ අවසාන ප්‍රකාශ කරන අප මහ බෝසතාණන් වහන්සේ කුහුඹුවෙක් බොන තරම්වත් ලේ නොසොල්වා ඒ යුද්ධයෙන් ජය අරගෙන දෙපිරිසම බේරලා දෙපිරිසම ධර්මයේ සමාදන් කරා කියලා. අන්න ඒක කියන්නයි ඒ කතාව කියන්නේ. මේ වර්තමානයේ තියෙන කතාවල කාමයන්ගේ ආස්වාදේ පුළුවන් තරම් මතු කරනවා. කාමයන්ගේ ආදීනව ගැන වුන් දන්නේ නැහැ. කාමයන්ගේ ආස්වාදේ විතරක් මතු කරලා අතහරිනවා. ඉතින් ඒ නිසා මේ ජාතක පොත් වහන්සේගේ තියෙන පරමාදර්ශී කතා ඒව ඇත්තට ජීවිත කැඩපත් කියලා කියන්න පුළුවන්. ජාතක පොත් වහන්සේ සෑම බෞද්ධයෙක් විසින්ම පරිශීලනය කළ යුතුයි. එමගින් පුදුම චරිත සංවර්ධනයක් ඇති වෙන්නේ, පුදුම මානසික ශක්තියක් ඇති වෙන්නේ, පුදුම දැක්මක් ඇති වෙන්නේ, පුදුම ගුණධර්ම ටිකක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ජාතක පොත් වහන්සේගෙන් අපට ලබා දෙන පරමාදර්ශය එක අසහාය පරමාදර්ශයක්. ඒ නිසා මේ වරුණ ඒ කතන්දර මේ ධර්ම සාහිත්‍ය තුල තියෙන කතන්දර අපිට ඒකාන්තයෙන් ආශිර්වාදයක්. මෙකී කතන්දර අපිට ඒකාන්තයෙන් ශාපයක්. ඒ නිසා වෙනස හඳුනා. ස්වාමීන් වහන්සේ මම මෙහෙම වහන්සේගෙන් විමසුවොත් එහෙම යම් කෙනෙක් හිතුවොත් එහෙම මේ කියන කතා කරන කතා නෙමෙයි එහි හරයයි වැදගත් වෙන්නේ. අපි ඕනෑම දෙයක් කතා කරන විට ඒ තුල දා කුසලයේ තිබෙන්නේ නැත්නම් ඒ තුල අපි ලබා ගන්නා වූ හරය. දැන් ඕනම දෙයක් අහන්න පුළුවන්. හැබැයි අප ගත යුත්තේ අරගත්තා නම් ඒ තුල අකුසලයක් අපට රැස් වෙන්නේ නැහැ නේද? දැන් අපි සමාජයේ බොහෝ වෙලාවට අර වහන්සේ මේ ජාතක පොත් වහන්සේ මතක් කළා වගේම වර්තමානයේ ඇතැම් දේවල් අපි ග්‍රහණය කරනවා. ඒ තුල ඇතැම් වෙලාවට සැබෑ ස්වરૂපයේ යට සැඟවී තිබෙන අවස්ථාවන් තිබෙන්නට පුළුවන් නේද? ඒ තුල හොඳක් නේද ස්වාමීන් වහන්සේ? එන මම උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් එහෙම දැන් වර්තමානයේදී යම් පාලකයෙක් පිළිබඳව
සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ විහිළු සහගත ප්‍රවෘත්තීන් යනවා කියලා අපි හිතමුකෝ. ඒ තුළ රටක් තුළ ඉන්න ජනතාව ගම්ම්‍ය කරගන්නවා මේ විහිළු සප්පි දැන් ඔහුගේම ප්‍රකාශයන් ඒ ආදි වශයෙන් අපිට අහන්නට දකින්නට ලැබෙනකොට මේ සුදුස්සෙක් නෙවෙයි. මොහු පාලකයෙක් නොවේ මෙහෙම කියලා අපිට යම් චරිතයක් පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීමේ හැකියාවක් තිබෙනවා නේද? ඒ තුළ යම් ආකාරයකට අපේ අනාගතයට යම් අපි ගන්නා තීන්දුව తీරනවලට හොඳ ශක්තියක් ලැබෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක හරි. ජීවත් වන සමාජය පිළිබඳව සවිඥානික වීම ඊටාම වැදගත්. අවිඥානික වීම තුළ බොහෝ අනතුරු වෙන්න පුළුවන්. ඒක ඒකාන්තයෙන්ම සත්‍ය කාරණයක්. එතෙන්දී මම සඳහන් කළේ මේ උතුම් ධර්ම කතාව තුළ ඒ හැම දෙයක්ම තේරුම් ගන්නවා, දැනගන්නවා. හැබැයි අර ආස්වාදයේ ඇතිවන විදිහට අපි හිතමුකෝ එබඳු පුද්ගලයෙක් ගැන වුණත් අපි කතා කරද්දී අපේ හිතේ හාස්‍ය උපදිනවා නම්, අර ඒව කතා කරන්න කැමැත්තක් එනවා නම්, කුණු රසයට හිත යනවා නම් අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් ඒ දේවල් දැන ගැනීම ඉතා වැදගත්. නොදැන සිටියොත් මහා අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා සමාජයේ ජීවත් වන මිනිස්සු ඒ පිළිබඳව දැනගෙන ජීවත් වෙන්නට ඕන. හැබැයි එහෙම දැනගෙන ඒවට ආවඩන්න යන්නේ නැතිව තමන්ගේ ජීවිතයත්, තම වර්ගයාගේ ජීවිතයත්, තම රටේ අනාගතයත්, තම ජාතිය අනාගතයත් රැකෙන විදිහට ඒ පුද්ගලයා වගකීමෙන් හැසිරෙන්නට ඕන. ඒ නිසා ඒ උදෙසා තොරතුරු දැන ගැනීම නරක නෑ. හැබැයි වරුණ මෙතෙන්දී කාරණයක් කියන්නට ඕන. ඍජුවම මේ ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයෙකුට නම් ඔය වල්පල් නම් ඊටාම පලිබෝධ හානි කරයි. ඒක ඒකාන්තයෙන් කතා කරන්නට ඕනි. ඒවත් ඕන මේවත් ඕන කියලා දෙකක් අල්ලගෙන මේක කරන්න බෑ. නාසා ඉන්න තරමටම හොඳයි. ප්‍රවෘත්ති වේවා, ඊළඟට ගීත වේවා, නැටුම් වේවා, දේශපාලන තොරතුරු වේවා, ක්‍රීඩා තොරතුරු මේවා නොඅසා සිටින තරමටම සැපයි. අවුම් මට්ටමින් සෝතාපන්න වෙනකන්. සෝතාපන්න වුණාට පස්සේ ඔය අහන්න කිසිම ලාමක අදහසක් වමනාවක් ඇති වෙන්නෙත් නැහැ. එයා පුදුම තෘප්තිමත් උත්තමයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාම ලෝකේ තොරතුරු කොයි විදිහට විසිතුරු කළත් වරුණ අසුචි කලයක් අරගෙන ලෝකේ තියෙන සියලු කැටයම් වලින් මේ කලය විසිතුරු කළා. කොයි විදිහට මේක සුවඳ වෙලුන් ගල්වලා අපට දෙන්න ඇදුවත් කාලෙන් කාලට ඒක හැඩතල වෙනස් කරනවා, පොරෝනාව වෙනස් කරනවා, පෙනුම වෙනස් කරනවා. කොයි විදිහට දෙන්න හැලුවත් මේක ඇතුලේ තියෙන අර ටිකනේ. ඔන්න ඕක තමයි කාම ලෝකේ සැබෑ తত্ত্বය. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? රෝපෙත්ව රුක්ඛානි යථා ඵලේසි මූලේ තරුන් හේතුන් තමේව ඉච්ඡසි තතෝපමං චිත්තමිදං කරෝසි යම්මං අනිච්ඡම්මි චලේ ඤුඤ්ජසි කියලා. ඊටාම වටිනා ධර්මපදයක්. ඒන් කියන්නේ මේ කවුරු හරි කෙනෙක් ආසාවෙන් ගෙඩි කඩා ගන්න කියලා ගහක් හිටවනවා. ගහක් හිටවලා ඒ හිටවපු පුද්ගලයාම මේක මුලින් කපනවා. ටික කාලයක් ගිලා ගෙඩි හැදුනට පස්සේ හෝ හැදෙන්න කලින් හෝ හොඳට පෝර දාලා හදලා කපනවා මුලින්. අන්න ඒ වගේ තමයි මේ සිත. මේ සිත කියන්නේ අපව දැන් ඇත්තටම තිරිසන් ලෝකේ මුදවගෙන මනුස්ස ලෝකෙට දැන් ගත්තනේ අපව. ඊළඟට දුගතියේ මුදවල මනුස්ස ලෝකෙට ගන්න අපේ හිත රැකගත් එක වැදගත් උනානේ. සංසාර ජීවිතවල පෙර ජීවිතේ විශේෂයෙන් හිත රැකගෙන රාගානුසයට, පටිඝානුසයට, මානානුසයට, දිඨානුසයට හිත යන්න නොදී රැකගත් එක ඒකාන්තයෙන් වැදගත් උනානේ. එනිසානේ අපට මේ සොඳුරු අවස්ථාව හිමි වුණේ මේ බණපදේ අහන්න. දැන් එහෙම අපොම හදාගත්ත මේ ලස්සන ගස වගේ ධර්ම ස්වභාවය අපිම මුලින් කපනවා දැන් මේ ජීවිතේ මේ දෙතිස් කතා කරලා. ඉතින් ඒ නිසා මේකෙදි තාමත්ම සැලකිලිමත් වුණ නැත්නම් පින්වත් ඔබ මේ වගේ කාලයක මේ දෙතිස් කතාමයි වැඩි. අනිත් එක මේ දෙතිස් කතා කියන අයට වෙන විපාකයක් වරුණ දන්නවද? දෙතිස් කතා මේ කියපු එකම කතාවකින් හෝ අහන් ඉන්න මිනිසෙකුගේ හිතේ යම් සතුටක් ඉපදෙව්වොත් හෝ ද්වේෂයක් ඉපදෙව්වොත් එයා යන්නේ නිරේ කියලා. ඔය ඒ කාලේ හිටියා වරුණ තාලපුට ගාමණී කියලා නැට්ටුකාරයෙක්. ඒ අතරම නැට්ටුකාරයෙක් කියන්නේ මේ පහත් නැට්ටුකාරයෙක් නෙවෙයි. ඊටා දක්ෂ විදියට නර්තන දක්වන තරුණ කුමාරිකාව 500ක් මෙයාගේ නර්තන කණ්ඩායමේ ඉන්නවා. මේ සියලු දෙනා ගිහලා නර්තන දැක්ුවට පස්සේ ඒ ප්‍රදේශවල විශාල බහභෝග සම්පත් මේගොල්ලන්ට ලැබෙනවා. මේගොල්ලෝ මහා ධනවත් පිරිසක්. ඉතින් මෙහෙම ඉන්න අතර රජගහනුවරට ඇවිල්ලා විශාල පිරිසකට ඒගොල්ලන්ගේ නර්තන පෙන්වලා, ගායනයන් වාදනයන් පෙන්වලා ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියා මේ තාලපුටට යන්න හිතුණ බුදුරජාණන් වහන්සේ බලන්න. ගිහිල්ලා වන්දනා කළා, සිරිපාපියුම් වන්දනා කළා. ඉතින් සාකච්ඡා කළා. ඊට පස්සේ අහනවා සුතම්මේතම් භන්තේ පුබ්බකානං ආචාර්ය පාචාරියානං නටානං භාසමානානං යෝයෝ නටෝ රංගමජ්ජේ සමජ්ජ මජ්ජේ සච්චාලිකේන ජනං හාසේති රමේති සෝ කායස බේදා පරම්මරණ පහසානං දේවානං සහවේතං උප්පජ්ජති කියලා. මම මේ බුද්ධ වචනයෙන් කිව්වේ. අහනවා
ස්වාමීනි මම අහලා තියෙනවා අපේ ගුරුවරුන්ගෙන් අපිට නැටුම් උගන්වපු නර්තන උගන්වපු අපේ ගුරුවරු කියලා තියෙනවා මේ වේදිකාවකට නැගලා මිහිරි ගීයක් කියලා ඇඟේ මස් ටික හොලවලා ආස බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ සතුටු කරන යම් නළුවෙක් නිලියක් ගායකයෙක් ගායිකාවක් වෙනනම් ඔහු නිදාගෙන නැගිට්ටා වගේ යන්නේ පහස කියන දිව්‍ය ලෝකෙට කියලා. ඉතින් අහනවා ඉද භගවා කිමහ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ අදහස මට කියන්න කියලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මා මං ඒතම් පුච්චි තාලපොටෝක මගෙන් අහන්න එපා කිව්වා. දෙවෙනි වතාවට ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවටත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවටත් ප්‍රතික්ෂේප කළා. ආය අහනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ගාමිනී ඉමේ සත්තා පකතියාපි රාග බන්ධන බද්ධා. ගාමිනී මේ ලෝකෙ මිනිසු මේ සත්වය ප්‍රകൃතියෙන්ම රාගයෙන් ඇවිලිලා ඉන්නේ. අය අමුතුවෙන් අවසන්න දෙයක් නැහැ. දෝෂ බන්ධන බද්ධා. ද්වේෂයෙන් ගිනි ඇවිල්ලා ඉන්නේ මේ මිනිසුන්ගේ හිත්. මෝහ බන්ධන බද්ධා. මෝහයෙන් බැඳිලා ඉන්නේ මේගොල්ලෝ. මෝහයෙන් අවුල් වෙච්ච හිත් තියෙන්නේ. තේසම් බීයෝපි රජනීයේ දෝෂනීයේ මෝහනීයේ ධම්මේ උපසංහරන්තෝ. ඒ වගේ පිරිසකට ඇවිලිලා තියෙන ගින්නකට පිදුරු දානවා වගේ තවත් රාගය ඇවිස්සෙව්වොත්, ද්වේෂය ඇවිස්සෙව්වොත්, මෝහය ඇවිස්සෙව්වොත් ඒ පුද්ගලයන්ව තවත් අඳුරට හෙලනවා. පමාදිත්වා කායස භේදා පරම්මරණා නිරයේ උපපජ්ජති. අනිවාර්යෙන් එහෙම නැට්ටුවෙක්, එහෙම නළුවෙක්, එහෙම නිලියක්, එහෙම ගායකයෙක්, එහෙම ගායිකාවක් යන්නේ නිරයේ කියලා වදාලා. මෙයයි වරුණ බුද්ධ වචනය. තථාගතයන් වහන්සේගේ දේශනාව. ඒ කියන්නේ මේ දෙතිස් කතාවන්ගෙන් දැන් මෙතන තියෙනවානේ වරුණ ජනපද කතා, ඉත්ති කතා, පුරිස කතා. ඔය තියෙන්නේ. එතකොට ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන කෙරෙන කතා, කුම්බට්ඨාන කතා, නොයේ කෙරෙන කතා, සූර කතා. එතකොට මේ දේවල් කරපු අයට ඔන්න ඉරණම. දැන් එතකොට ඔබ හිතන්න මේ ලෝකේ ගයන ඇත්තෝ, වයන ඇත්තෝ, නටන ඇත්තෝ අසරණයි. ඒව බලන ඇත්තොත් අසරණයි. දැන් මේ දෙපිරිසටම තියෙන එකම ඉරණමනේ. අර ඇත්තෝ රාගය අවසන විදිහට දේවල් කරනවා. මේ ඇත්තෝ මේව බලලා ආස්වාදයෙන් විඳිනවා. ඊට පස්සේ දැන් මේ කතාව බුදුරජාණන් අපේ දේශනා කළාම ඒ තාලපොටට ඇඳුණා. කඳුළු වගුරුවමින් නඩනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ඕක තමයි මම කිව්වේ. ඕක මගෙන් අහන්න එපා කියලා. වරුණ බලන්න දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරි මුව මඩල විවර කරලා මේක සිංහ ගර්ජනාවක් වගේනේ මේ සත්‍ය ප්‍රකාශ කිරීම. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ තාලපොට ගාමිණී සත්‍ය පිළිගත්. අර තරුණ කුමාරිකාවෝ එහෙම නැත්නම් නැට්ටුකාරයන්ට ඔක්කොටම කිව්වා කැමති දෙයක් කරගන්න මම පැවිදි වෙනවා කියලා. එහෙම මම පැවිදි වුණා. පැවිදි වෙලා රහත් වුණා. ඒ උතුමන් වහන්සේ සියලු දුකින් අත මිදුණා. බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්නම් තාලපොටත් ඉන්නේ පහස නිරේ. එතකොට මම මේ කිව්වේ මේ ලෝකෙ මහ පුදුම රංගමඩලක් වෙලා තියෙන මේ කාලේ. මිනිස්සු අන්ධ මන්ද වෙලා කුඩා වයස්වල මේ චූටි දැරිවියන්ගේ පටන්, චූටි දරුවන්ගේ පටන් මහල්ලෝ දක්වාම මේ කාමයන්ගෙන් මුසපත් වෙලා. එතකොට මෙහෙම පසුබිමක දෙතිස් කතා උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් කන් වලින් ඇහෙන දෙතිස් කතානේ. නින්දට යනකම් ඊට පස්සේ ඕවා තව කී දෙනෙකුට සමාදම් කරනවද කියලා. අනිත් අයට ඒව රස කර කියනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා. ඉතින් මෙහෙම පිරිසකට නිවන් දකින්න ලැබෙයි කියලා ඔබ හිතනවාද? එනිසා අපි මේ අනුකම්පාවෙන් මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේට පිටුපාල, ඒ ධර්මයට පිටුපාල වරුණ කිසිදාක ශාන්තියක් ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ කතා කරන්න එපා කියලා වදාලේ ඒ නිසා. මේ කතාවන් දුකට හේතු වෙනවා කියලා වදාලේ ඒ නිසා. මේ දෙතිස් කතාවට අහු නොවෙන කිසිම ලාමක කතාවක් නැහැ ලෝකේ. මේ දෙතිස් කතාවට ඔය කියපු සෑම ලාමක දැන් මේ කාලේ තියෙන විශේෂ කතා ගත්තොත් ඔය ගගන ශාස්ත්‍ර ගැන කතා, වෙන විෂයන් ගැන කෙරෙන කතා. ඔය ඔක්කොම එහෙමයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා වරුණ. දැන් මිනිස්සෙකුට යහපත පිණිස පවතින ශාස්ත්‍රයන් තියෙනවනේ. ඊළඟට මෙලොවට පරලොවට හිතසුව පිණිස පවතින, ජන සමාජයකට ශාන්තිය පිණිස පවතින දේවල් තියෙනවනේ. ඒව සාකච්ඡා කිරීමෙන් කිසිම දෝෂයක් නැහැ, වැරද්දක් නැහැ. දැන් සූර කතා කියන්නේ දැන් ඔය යුද වීරවෝ, යුද සූරයෝ ගැන අපි කතා කරන්නේ. හැබැයි දැන් ඔය අපි කියනවා නන්දිමිත්ත නම් වූ යෝධයෙක් හිටියා. එයා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඇත්තටම ඔය දසමහා යෝධයන්ගෙන් වැඩි දෙනෙක් පැවිදි වෙලා රහත් වුණානේ. එතකොට ඒ අය ගැන කතා කිරීම මේ තහනම් කළා නැහැ. ඒක පැහැදිලිවම කියනවා. ඒක පැහැදිලිවම අට කතා විස්තර කරනවා. ඒ වගේ අය ගැන කතා කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. අවසර සොයනන්ස එතකොට දැන් මේ වැඩසටහන ඉරිදා සිත්නේ තසපු අහන අපේ කලාකරුවන් ඉන්න ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට නළු නිලියෝ, ගායක ගායිකාවෝ මේ වැඩසටහන අහන මැති වුන් හිතුවොත් අපි හැමතිස්සෙම උත්සාහ කළේ සමාජයට යහපත් දෙයක් දෙන්න, වටින දෙයක් දෙන්න. හැබැයි අපි බැලිනම් කරලා තිබෙන්නේ මහා අකුසලයක් කියලා වුන් කනගාටුවටපත් වුණා. ඇත්තටම ස්වාමීන් වහන්සේ එය එක් පැත්තකින් අපි කොහොමද දැකිය යුත්තේ? බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනය අයේ සත්‍ය දෙකක් නැහැ. එය සත්‍ය ස්වરૂපයමයි. හැබැයි ස්වාමීන් වහන්සේ යම් නළු නිලියෙක් එහෙම නැත්නම් යම් රංගන ශිල්පියෙක් ඉතිහාසය ගැන කතාවක, ශාසනය ගැන චිත්‍රපටයක, රජවරුන් ගැන චිත්‍රපටයක මේවායේ ශාසනයට රුකුලක් දෙන ආකාරයෙන් ඉතිහාසය වර්තමානයේට
වටිනාකමක් එක් කරන ආකාරයෙන් රඟපානවා. නැත්තම් ඒ පිළිබඳව ගීතයක් ගායනා කරනවා. මේ වගේ හරාත්මක දෙයක් වටිනාකමක් ඇති දෙයක් කළොත් එහෙම ඒ තුල අර ඔබ වහන්සේ කිව්ව ආකාරයට ජාතක කතා පොත් වහන්සේ තුල තිබෙන යම් කාරණාවක් තුල හොඳ දේ අපි ගත්තොත් එහෙම එහි නිගමනය එහි අවසානයේ ගම්මෙවන කාරණාව අර්ථාන්විත ධර්මයේ කරා යොමු වන මාර්ගයක්සේම මේ චිත්‍රපට එහෙම නැත්නම් ගීත ගායනය ටෙලිනාට්‍යමේ කුමන හෝ ක්ෂේත්‍රයක ඉන්න රංගන ශිල්පියෙක් හෝ ඒවා ගායකයෙක් හෝ ඒවා කරන කටයුත්ත තුල සමාජයට ඒ වගේම ශාසනයට පැවැත්මට යම් රුකුලක් දෙනවා නම් හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා නම් එහි අකුසලයක් පිරෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? වරුණ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඒ කාලේ හිටපු මිනිස්සු ඒ කාලේ හිටපු තාපසවරු බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපේ මිහිරි ආකාරයෙන් පදවැල් වලින් වර්ණනා කළා. පදුමං යතා කෝකනදං සුගන්ධං උසභම් පවරං වීරම් මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති. අන්හෙම වර්ණනා කළා. මේ බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි රැස් වී දෙනවා. ඊටාම දකුම් කලුයි මගේ සිත පහන් වෙනවා, හිත නිවි යනවා. ඉතින් ඒවා මිහිරි ලෙස ගායනා කළා. ඒ වගේ මහා පිනක් රැස් වුණා. ඒ මිහිරි හඬින් තථාගතයන් වහන්සේ තුති පූජා කරපු දෙනෝ දහක් දෙන අදපවා දෙව්ලොව ඉන්නවා. එතකොට යම්කිසි කෙනෙක් ඒ ඇත්තෝ ඒවා කලේ හිතේ පුදුමාකාර ශ්‍රද්ධාවකින් කුසල් පිත්වලින් කුසල් ෆිත්නිතා පහළවන වචී සංස්කාරයන් මුල් කරගෙන එහෙම වදන් වලක් ඔවුන්ගේ මුවින් පිට වුණේ. ඒ වගේම යම්කිසි කෙනෙක් දැන් අපි හිතමුකෝ සසර බය තේරුම් කළා දෙන යම්කිසි නර්තනයක් ඉදිරිපත් කරනවා. සැබවින්ම දෙව්ලොව ඊළඟට අපාය මේ කියන දෙකේ තියෙන සත්‍යය පෙන්වන්න නැත්නම් යම් කෙනෙකුට ඒ ගැන ඇඟවීමක් කරන්න යම් නර්තනයක් පෙන්වනවා. එතකොට පෙන්වන අයගේ හිතවල පැහැදිලි අදහසක් තියෙන්නට ඕන. මේ දේ බලලා මේ අතෝ ධර්මයේ පිහිටාවා. මේ දේ බලලා මේ අතෝ පවට බය වේවා. පිනට දහමට කැමති වේවා කියන සිතිවිල්ලෙන් එක කරන්න ඕනි ඒ ඇත්තෝ. බලන ඇත්තොත් ඒ නර්තනයේ දිහා බලලා වැරදි විදිහේ සංඥා හිතට ගන්න නැතුව අර ආදීනව සංඥාව, විරාග සංඥාව හිතට ගන්නව නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන්න කොච්චර දුරට ඕක හරියට කරන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් යහපත්ව අපි හිතමුකෝ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කැවුන ගීත වලින් මනුස්සෙකුගේ හිතක් නිවන්න පුළුවන් නම් එහි ඇති වැරැද්දක් නැහැ. හැබැයි බලන්නට ඕන ඒක ව්‍යාපාරික අරමුණකින් මිල මුදල් උපයන්න, ජනප්‍රිය වෙන්න, නමක් හදාගන්න ඔන්න වගේ පටු ආකල්ප ඔය තුල ඉදිරිපත් වෙන්නේ නෑම කියලා උන්ට සහතික වෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඇතුළාන්තේ ප්‍රශ්නයක් නැහැ. වරුණ මේක ඇතුළාන්තයත් එක්ක කෙරෙන ගනුදෙනුවක්, දහමත් එක්ක කෙරෙන ගනුදෙනුවක්. එනිසා අපට ඕන විදිහට විනිශ්චයන් දෙන්න බෑ. මා හෝ වේවා, ඔබ හෝ වේවා, අසන ඕනෑම කෙනෙක් ඉස්සලා බලන්න මේ මගින් මගේ හිත රාගයෙන් වැහෙනවද, ද්වේෂයෙන්, මෝහයෙන් වැහෙනවද? රවට්ට ගන්න බෑනේ අපට. එතකොට මේ සත්‍යය වසන් කරන්නත් බෑනේ. අන්න එහෙම පැහැදිලි විනිශ්චයකට ඇවිල්ලා උන්ට පුළුවන් නම් දැන් කෙනෙක් කියයි මම මේක කුසල් පෙතකින් කරන්නේ කියලා. ඒක එහෙම පිළිගන්න බෑ. හොඳට විමසන් වෙන කොහොමද කුසල් පෙතකින් වෙන්නේ? තව කෙනෙකුගේ රාග දේශ මොහ ඇවිස්සෙනවා නම්. ඒ නිසා කුසල් සිතකින් කරන්න පුළුවන් නම් විරාගය, නොයල්ම, සංසාර දුක ගැන තේරුම් කරලා දෙන්න කුමක් හෝ ඇඟවීමකින්, ඒක නර්තනයක් වෙන්න පුළුවන්, ගායනයක් වෙන්න පුළුවන්. එමගින් යහපතක් වෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. එහෙම වුණොත් එයාට අලාභයක් වන්නෙත් නෑ. හැබැයි එහෙම දේවල් වරුණ 100ට කීයද තියෙන්නේ මේ සමාජේ? අල්පයි නෙවෙයි, තාමත්ම ස්වල්පයි, තාමත්ම ශේෂයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට නම් අර දැන් ඒ කාලේ තිබ්බ වරුණ ඔය එක ලස්සන කුමාරිකාවක් නෙළුම් මිලක නෙළුම් නෙලනවා. නෙළුම් නෙලද්දි මෙයා අනිත්‍ය ප්‍රතිසංයුක්ත කවි ටිකක් තමයි ලස්සනට කියන්නේ. ඒ වැව් බැම්මෙන් වඩිනවා ස්වාමීන් වහන්සේලා පිරිසක්. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට ඇහෙනවා මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත මිහිරි වදන් වල. මේ අහලා ස්වාමීන් වහන්සේලාට අනිත්‍ය සංඥා වැඩිලා ඒ හේතු වෙන උන්වහන්සේලාට රහත් වෙන්න. ඉතින් ඒ නිසා එහෙම දේවල් වුණොත් ඒක ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔය කටහඬ ලස්සනට තියෙන ඇත්තෝ, මේ රූපේ ලස්සනට තියෙන ඇත්තෝ හරියට පරිස්සම් වෙන්න. ඔය කටහඬ වරදවා ගත්තොත්, ඔය රූපේ වරදවා ගත්තොත් ලස්සන රූපයක් ඒ වගේම හඬක් ලැබෙන්නේ පිනකට, පෙර පිනකට නේ ස්වාමීන් වහන්සේ. පිනක් නිසාමයි මේවා පහළ වුණේ. වචනය වැරදි විදිහට හැසිරෙවුවා නම් ලස්සන කටහඬක් ලැබෙන්නේ නැහැනේ. රූපය ලැබිච්ච රූපයෙන් වරදවා පිළිපැද්දා නම්, මෙත් සිත වැඩුවේ නැත්තම්, ද්වේෂයෙන් හිටියනම් ලස්සන රූපයක් ලැබෙන්නේත් නැහනේ. ඒ දෙකම ලැබුණේ පින්ඵල පුණ්‍ය විපාක හැටියට ලැබිච්ච දේ තුල මුසපත් වෙන්න එපා, අන්දමන්ද වෙන්න එපා, වර්ධවා ගන්න එපා, හැඟීම් වලට වසඟ වෙන්න එපා, ලාමක විදියට ජීවිතේ පවත්වන්න හදන්න එපා. දැන් ලස්සන රූපයක් තියෙන කෙනෙකුට වරුණ මේ සමාජය තුළ වැරදි විදියට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒවට ඕන තරම් අවස්ථාවක් තියෙනවානේ. අනිත් එක ඒව එච්චර විවේචනය කරන්නෙත් නෑනේ. ඒවට මහ පුදුම තැනකුත් තියෙනවානේ. බලන්න මේ වැරදි තැනකට ඇවිල්ලා තියෙනවා. මේ සමාජය කොච්චරනම් කාලයක් තිස්සේද මේ විදියට මේ වැරදි තැනකට ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් ඒ නිසා මේවා ගැන හොඳට සිහිපත් කරගන්න කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පරිස්සම් වෙන්න බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් මේ අවවාද ඔබට කරන්නේ ඔබේ ශාන්තිය පිණිස. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් සමහර විෂයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ විෂයපතයන් පිළිබඳව වැඩි වශයෙන් හොයන්න යන්න එපා. අවධානය යොමු කරන්නට එපා. ලෝක විෂය වගේ අචින්ත්‍ය වූ විෂයන් පිළිබඳව අවධානය යොමු කරලා වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේ එහෙම අවශ්‍ය නැති දෙයක් විදිහට එය දකින්නේ. අපි අනවශ්‍ය දේ ගැන හිතුවොත් එහෙම අවශ්‍ය නොවන දෙයක් ගැන වැඩි වශයෙන් හිතන්නට පටන් ගත්තොත් එහෙම සිත වික්ෂිප්ත වනවද මුලා වෙනවද කුමක්ද බුදුරජාණන් වහන්සේ එලෙස පහදන්නට හේතු වෙලා තිබෙන්නේ? මේ වගේ කාරණා කෙරෙහි මේ වගේ විෂයන් කෙරෙහි අවධානය යොමු කරන්නට නැත්නම් හිතන්නට යන්නට එපා කියලා. වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්වාමින් වහන්සේලාට මහණෙනි නොයෙක් විදිහේ ලෝක චින්තාවන් සිතන්න එපා කියලා. ඒකට හේතුවක් තමයි ඒ ලෝක චින්තාවන් සිතුවාය කියලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබෙන්නෙත් නැහැ. දෙවන කාරණේ තමයි ඒ චින්තනය තුළ ඒ ආයත පැහැදිලි විනිශ්චයකට පැමිණෙන්න බැරි කම නිසා අනවශ්‍ය විතර්කයන්ගෙන් සිත අවුල් වෙලා යනවා. එතකොට සමාධිය පිරිහෙනවා. චිත්ත ඒකාග්‍රතාව නැති වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය මිත්‍යා දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න කල්පනා කරන්න යන්න එපා කියලා වදාළේ. එතෙන්දි තවත් කාරණයක් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ ගම්මාන ගැන ඒ පාරවල් ගැන ඒ ජනපද ගැන මේවා ගැන පිණ්ඩපාතේ වළඳලා දානේ වළඳලා සාකච්ඡා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය දේවල් ගැන කතා කිරීමෙන් නුඹලාට පළක් නැහැ. ඔව කතා කරන්න එපා. කතා කරනවා නම් ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. මෙන්න මේක තමයි දුක්ඛ කියලා සාකච්ඡා කරන්න. මෙන්න මේක තමයි දුකට හේතුව කියලා සාකච්ඡා කරන්න. දුක්ඛ නිරෝධේමය නිරෝධගාමිනී ප්‍රතිපදාමයයි කියලා සාකච්ඡා කරන්න කියලා වදාලා. ඒ නිසා වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා අර දැන් ඔය ලෝක චින්තා පිළිබඳව වදාරද්දී අර තියෙන්නේ මේ එක පුද්ගලයෙක් විවිධ මිත්‍යා කල්පනාවක යෙදিলা ඔය ගග්ගරා කියන පොකුණ ළඟට යනවා. පොකුණ ළඟට ගිහිල්ලා මේ පොකුණ දිහා බලාගෙන උල තියාගෙන බලාගෙන කල්පනා කරන එක ඒවා. බලනකොට මේ අත්තට පේනවා විශාල යුද සෙනගක් ඇවිල්ලා ඇත්ත අශ්‍රීය පාබල මේ නෙළුම් බටයක් ඇතුළට නෙළුම් නාලයක් ඇතුළට යනවා. මේ මනුස්සයා හිතුවා මට නම් දැන් හොඳටම ලොකු මනසේ අවුලක් තියෙනවා. මේ ඇත්තටම හිත වික්ෂිප් වෙලා දැන් හොඳටම නැත්තම් කොහොමද මෙච්චර යුද සෙනගක් මේ නෙළුම් බටයක් ඇතුළට යන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා ඇවිල්ලා මේ නගරේ මිනිසුන්ට කිව්වා මේ මම මෙන්න මෙහෙම දෙයක් දැක්කනේ මෙන්න මෙහෙම කල්පනාවක යෙදිලා ඉන්නකොට. මේ සමහරව අහස ගැන කල්පනා කරනවා, ග්‍රහ ලෝක ගැන කල්පනා කරනවා, තරු ගැන කල්පනා කරනවා. මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරගන්න එක පැත්තක තියලා මේ ලෝකෙ මේ දේවල් ගැන හොයනවා. ඉතින් දැන් මේ මිනිස්සු ඒකාන්තයෙන් කිව්වා අනිවාර්යෙන් ඔය ඇත්තට නම් චිත්ත වික්ෂේපයක්ම ඇති වෙලා තියෙන්නේ. මේ මනස හොඳටම අවුල් වෙලා නැත්තම් කොහොම දෙයක් වෙන්නේ කොහොමද කියලා අර ලාමක වචනේ කියලා දොස් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारනවා මහණෙනි මේ මිනිස්සයා දැක්කේ ඇත්තක් කියනවා. මේ මිනිස්සයා දැක්කේ ඇත්තක්. සුරාසුර යුද්ධයක් පැවතිලා දෙවියන් ඉදිරියේ අසුරයෝ පෙරදිලා මේ දෙවියන්ට නොපෙනෙන විදිහට පලා යන්න ඕන කියලා මේ විදි උපක්‍රමයක් අනුගමනය කළා. ඒක මේ මනුස්සයා දැක්කේ මේ මනුස්සයාට මේක කියලා දෙන්න කවුරුවත් නැහැනේ. ඉතින් ඒ නිසා ඔය ලෝක චින්තාවන් හිතලා කිසිදාක තථාගතයන් වහන්සේ අර ලෝකේ වෙන කිසි කෙනෙකුට ඒක අවසන් කරන්න බෑ. සබ්බඤ්ඤෝ සබ්බ දස්සාවි. අවබෝධයක් ලබන්න බෑ. අර තියෙන්නේ වරුණ යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං කියලා. අවබෝධ කළ යුතු යමක් චම්තාක් ධර්ම මේ ලෝකෙ වෙත්නම්. ඒ කියන්නේ මේ සචිත්තක අචිත්තක මේ සක්වල පිටසක්වල විශ්වය ගැන සාගර ගැන මුහුදු ගැන පර්වත ගැන පොළව ගැන තමනක් තියෙන ඕන දෙයක්. අවබෝධ කළ යුතු දේවල් වේ නම් ඔය සියල්ලම දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. මොකද ඒ තරම් ප්‍රඥාව හිමිවන්නේ තථාගතයන් වහන්සේට. එතනින් මෙහා කිසිම ශ්‍රාවකයෙකුට එක විශේෂ නැහැ. ඒ නිසා මේ අපි මේ පුංචි කාලයක් ජීවත් වෙන්න ආවිල්ලා මනුස්ස ලෝකෙට ලෝකේ තියෙන දේවල් පටලවාගෙන ඒව ඔස්සේ මනස කල්පනා කරලා අවුරුදු 10ක් 15ක් 20ක් ගවේෂණය කරලා ඒ මත එකතු කර ගන්නා තොරතුරු ටිකක් නිසා ඔළුව මාන්නෙන් උදුම්ම වාගෙන ඊළඟට මේ ධර්මයටත් අපහාස කරලා ඊළඟට මේ මිත්‍යා ශාස්ත්‍රයක් උලුප්පාගෙන බටහිර විද්‍යාව කියලා ඉන් අනතුරුව මේ තථාගත දර්ශනයට පවා අභියෝග කරන තරමට මනස සැහැසි කරගෙන මේ මිනිස්සු කොහෙද යන්නේ? ඒ නිසා මේවා ගැන හොඳට කල්පනා කරන්න. මේ අපිට තියෙන අභිමානය, අපිට තියෙන ශක්තිය, අපිට තියෙන ශාන්තිය අපමණයි. ඒ නිසා මේ මෙච්චර විවරණයක් ලෝකයේ ගැන දැන් අපිට ලෝකේ ගැන උතරතුරු හොයන්න මේ බටහිර විද්‍යාඥයන්ගෙන් අහන්න ඕනද? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ සක්වල මෙහෙමයි සකස් වෙලා තියෙන්නේ. මෙතනින් එහා තවත් සක්වල 1000ක් තියෙනවා. එතනින් එහා තවත් මෙහෙම තියෙනවා. එතනින් එහා කෝටි ලක්ෂයක් සක්වල, එතනින් එහා අනන්ත සක්වල. සක්වලක සැලැස්ම, එහි පිහිටීම, එහි දුර මේවා කිසිම කියන්නේ තව කෙනෙකුට හිතන්නවත් දෙයක් නැහැ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොච්චර ඈතට යන කතා කරන්න පුළුවන්ද?
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යාවතා ආනන්ද ආකංකේය. ආනන්ද කැමති තාක් සක්වලට හැන කතා කරන්න පුළුවන්. මේ මෙච්චර අනුත්තර ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඉඳි හරිනම් බාහිර කිසිම දෙයකට සවන් දෙන්නවත් හොඳ නැහැ. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපි ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරලා නැති නිසාද දන්නේ අපිට මේ දැනුම නැත්තේ බොහෝ දෙනෙකුට. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ වහන්සේ පැහැදිලි කළ ආකාරයට නොඑක් ආකාරයේ හැම දෙයක් පිළිබඳම ආවරණයක් තිබෙනවා. හැම දෙයක් පිළිබඳම සාකච්ඡා කරලා තිබෙනවා. හැබැයි අපි ඒ දකින්නේ නැහැ. අපි දකිනවා අඩුයි සහ බටහිරින් එන විවිධ දේවල් වලට තමයි අපේ හිතේ වැඩි කැමැත්තක් ඇති වෙලා තිබෙන්නේ. ඒ බටහිරින් එන දේවල් තමයි අපි ඉමහත් ආකාරයෙන් පිළිගන්නට සූදානම් වෙලා තිබෙන්නේ. ඒකත් එහෙමයි. පරිශීලනය නොකිරීමත් එහෙමයි. අනිත් එක දැන් අපිට මේ ගැන දැන් අපේ දේවල් ගැන අගයක් නැහැ නේ. හැම වෙලාවකම මේ පොදු මානසිකත්වයේ වුණතාවයක් තමයි නැත්නම් දුර්වලතාවක් තමයි තමා සතු දේ තමන් සතු දේ ගැන අගයන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට මේ බාහිරින් එන දේකටම හැම වෙලාවකම ඇස කන යොමු වෙන්නේ. මේක මහ දුර්ගුණයක් මිනිසුන්ගේ තියෙන. ඒ නිසා තමා තුළ තියෙන සීලය, ශ්‍රද්ධාව, තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ මේව ගැන අභිමානයක් ඇති කරන්න. මෙච්චර අසම සම සර්වඥවරයෙක් තමයි අපේ ශාස්ත්‍රූන් වහන්සේ. එසේ සර්වඥ නොවූ ශාස්ත්‍රවරු අදහන මිනිසු කොයිතරම් ඒවට පේ වෙනවද වරුණ ලෝකේ? ජීවිත පරිත්‍යාග කරනවා ඒ වෙනුවෙන්. මේ අපාය යන්න බලාගෙන. එයාට දන්නේ නැහැ යන්නේ අපාය කියලා. ඉතින් ඒ නිසා මෙච්චර මහා කාරුණික නිදුකානන් වහන්සේ කෙනෙකුගේ සිරිපා දෙක සිහි වුණත් මොකද වෙන්නේ? මේ කෙනෙකුට සුගතිය උපදිනවා. ඒ සිරිපා මවාගත්තොත් ඉතින් මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ සිවුර මෙහෙමයි කියලා මවාගත්තොත්, ඒ ගමන මෙහෙමයි, ඒ වැඩ සිටීම මෙහෙමයි, ඒ දම් දෙසීම මෙහෙමයි, ඒ දන් වැළඳීම මෙහෙමයි තථාගතයන් වහන්සේගේ. එහෙම ඒ ඕනම ඉරියාවක් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ එක දවසක ඕනම ඉරියව්වක්. ඒ කියන්නේ ඕනම තැනක් ඕනම නිමේෂයක් ගැන යම් පුද්ගලයෙක් මානසිකාර කළා හිතලා මෙන්න මෙහෙම වෙන්නේ නැති භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉරියව්ව කියලා හිතලා සිත පාදවා ගත්තොත් එයා ඒකාන්තයෙන් සුගතියේ. එයාට නිවන් දකින නිවන් මඟ විවර වෙනවා. හොඳයි අපිට අද වැඩසටහනෙන් සමුගන්නත් කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. ස්වාමීන් වහන්සේම අවසාන වශයෙන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි මට යොමු කරපු ගැටලුවක් මේ වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක්. එතුමිය විමසලා තිබෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන ඒ පුණ්‍ය භූමි සතර ස්ථාන දැක සංවේගයක් ඇති කරගන්න කියලා බොහෝ දෙනා සිහිපත් කරනවා කියන කාරණේ. දැන් අපි දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු පුණ්‍ය භූමි දඹදිව සිද්ධාස්ථාන වඳින්නට යන පිරිස් ඒ සඳහා යොමු වෙනකොටම අපිට ඇහෙන කාරණාවක් තමයි සතර ස්ථාන දැක සංවේගය උපදවා ගන්න. ඇය විමසා සිටින කුමක්ද මේ සංවේගය කියලා? දුකටපත් වීමද, කනගාටුවටපත් වීමද, මොකද්ද මෙහින් අර්ථ ගැන්වෙන්නේ කියන කාරණේ ධර්මානුකූලව විග්‍රහ කරලා දෙන්න කියලා එතුමි සිහිපත් කරනවා. මොකද අද අපි හිතන්නේ දේශනාවටත් මේක සම්බන්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. කාම කතා, ජනපද කතා මේ ආදි වශයෙන් වහන්සේ කාරණා පිළිබඳව සිහිපත් කරපු නිසා බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී වූ සතර ස්ථානයන් ඇතුළු කොටගත් පූජනීය සිද්ධාස්ථාන දැක සංවේගය උපදවාගත යුත්තේ ඇයි? මොකද්ද මෙහි සංවේගය කියලා අර්ථ ගැන්වෙන්නේ ස්වාමීන් වහන්සේ? එතන සංවේගය කියන්නේ වරුණ මේ ද්වේෂමූල සිත් පහල කර ගැනීම නෙවෙයි. දැන් රහතන් වහන්සේලා පවා තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩනවා දැකලා දහම් සංවේගය උපදවා ගත්තා. ඒ කියන්නේ දේශනාවේ කියන්නේ මේ කැඩෙන බිඳෙන දේවල් නොකැඩේවා නොබිඳේවා කියන දේ කුතෙත ලබ්භා කියන කොහෙන් ලෝකේ ලබන්නද? එහෙම දෙයක් ලබන්න බෑ. ඒ නිසා මේ සංස්කාර ධර්මයෝ නැසී යනවා වෙනසී යනවා කියන සංඥාව ඒ කල්පනාව ඇති කර ගැනීමයි ඔය සංවේගය ඇති කර ගැනීම කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේ මේ මිහි මඩලට පහළ වෙච්ච ලුම්බිනී සල්වනේ ළඟට යනවා. ගිහිල්ලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්නවා. මෙතන තමයි මේ මහා වීර උතුමන් වහන්සේ සිරිපා පළමු කොට මේ මහා පොළොවේ තැබුවේ කියලා. ඔන්න බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන ඉන්න අනතුරු හිතනවා ඒ උතුමන් වහන්සේ පහළ වෙලා ඒ උතුමන් වහන්සේ පිරිනිවන් වැඩි ආදා අපිට දැක ගන්න ලැබෙන්නේ මේ ස්මාරකයේ පමණයි කියලා යාට සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගය තුල යාට එනවා මේ සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා මේ සංස්කාර ධර්මයෝ දුකයි මේ අනාත්මයි. මේ තරම් මහේශාකි උතුමන් වහන්සේ නමක් බුද්ධ ගයා පින්බිමේ මහ පොළොව කම්පා කරමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා. අද යනකොට දැක ගන්න ලැබෙන්නේ බෝධින් වහන්සේ සාය පිළිම වහන්සේ විතරයි. ඒ වගේම ඉසිපතන මිගදායට අද යනකොට දැක ගන්න ලැබෙන්නේ ගඩොල් වලින් කරන ලද කුඩා සෑයක් පමණයි. ගල් කණු ටිකක් පමණයි. අද යනකොට දැක ගන්න ලැබෙන්නේ උපවත්තන ශාල වනෝද්‍යානට ඒ වගේ නටබුන් ටිකක් පමණයි. ඉතින් මේවා දකිනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා අර සංඥාව හිතර ගන්න ඕනේ. මෙතන තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ කියලා සිත පහදවා ගන්නවා. අන්නේ සිත පහදවා ගැනීම තමයි ඔතන සංවේගය උපදවා ගැනීම කියන්නේ. නැත්තම් ශෝකය කඳුල උපදවා ගැනීම නෙමෙයි. ඒ වගේ මේ සිත පහදවා ගැනීමත් සමග
මේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ 3 ලෝකයක් සනසලා පිරිනිවන් වැඩියා. මාත් ඒ මාර්ගයේ ගමන් කරන්න ඕන කියන මේ හැඟීම හිතට උපදවා ගන්න ඒක ඒ තරමින් වටිනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච තැන ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච තැන ආදී ඔය 4 ස්ථාන පමණක් නෙමෙයි සෙසු ස්ථාන පවා තථාගත සිරිපාපයුම් පහස ලද. ඉතින් ඒ නිසා ඒ වගේ තැන් වලට යම් කෙනෙක් ගිහිල්ලා සංවේගය කියන්නේත් ඒ ගැටීම හෝ කඳුල ඇති කර ගැනීම නෙමෙයි ඒ තුල අවබෝධයක් ඇති කර ගන්නවා. 3 ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අනුස්මරණීය සිදුවීම් සිද්ධ වෙච්ච තැන් වලටයි අපි මේ ආවේ. මේ තැන් වල තමයි මේ තථාගතයන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යමත් සිදුවීම් සිද්ධ වුණේ කියන ශ්‍රද්ධාව තවත් දියුණු කර ගන්නවා. ඒ වගේම ධර්මාවබෝධයේ පිණිස වීරිය තවත් දියුණු කර ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් වැඩියා නම් මේ මහා පොළොව කම්පා කරමින් ලෝකයට වැඩම කරපු අපි වගේ සාමාන්‍ය මිනිසුන් නැසී වෙනසී බිඳිල යනවා කියන කවර කතාවද කියලා තමන්ගේ රූපය ගැන හිතනවා. මේ රූපය අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි, වේදනා සංඥා සංකාර කියන පංච උපාදානස්කන්ධයම ඒ ලුම්බිනී සල්වනයේ දෙස බලාගෙන විදර්ශනාවට ලක්. බුද්ධ ගයාව දෙස බලාගෙන විදර්ශනාවට ලක් කරනවා. ඉසිපතන මිගදාය උපවත්තන ශාල වනෝද්‍යාන දිහා බලා ගන්නකොට සමහරට දැසට කඳුළු වෙන්න පුළුවන් වරුණ. උපවත්තන ශාල වනෝද්‍යානයේ ඒ පිරිනිවන් මංචක දිහා බලනකොට දැසට කඳුළු වෙන්න පුළුවන්. හැබැයි ඒ කඳුළ ඇවිල්ලා අවසානයේ යාට තේරෙනවා මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන විපරිණාමයයි මේ කියලා. යා තමන්ගේ ජීවිතේට මේ දර්ශනය ගල්ප ගන්නවා. ගල්පගෙන පිං ඇති කෙනෙකුට පුළුවන් උපවත්තන ශාල වනෝද්‍යානයේ දෙස බලාගෙන හිටි පියවරක් මගපලලාභියෙක් ඇරෙන සියලු දුකෙන් අත මිදෙන්න. ඔය රුවන්වැලි සෑය දිහා බලාගෙන කී කෝටියක් එහෙම රහත් වුණාද මගපල ලැබුවද? එනිසා එහෙමයි ඒ සංවේගය ඇති කර ගන්නවා කියන්නේ. ඉතින් අද මේ සිත්නෙත් අසපුවෙන් ධර්ම සාකච්ඡාවට සවන් දුන් සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. විශේෂයෙන් පින්වත් වරුණ net FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සිත පහදවාගෙන මේ උත්තම ධර්ම සාකච්ඡාවෙන් ජීවිතයට යමක් එකතු කරගෙන ජීවිත සකස් කර ගන්නවා. අඩුපාඩු දුරු කරලා ගුණ ධර්ම දියුණු කර ගන්න ඔබට මේ උතුම් ධර්ම සංවාදය ඒකාන්තයෙන්ම උපකාර වේවා. නූපන් සීලය සමාධිය ප්‍රඥාව වැඩේවා. උපන් සීල සමාධි ප්‍රඥා දියුණු වේවා. දෙතිස් කතාවන්ගෙන් සිත මිදේවා. දෙතිස් කතාවන් කතා කරන්නට ඇති උවමනාව නැති වේවා. දස කතාවන් වල යෙදෙන්නම සිත් පහළ වේවා. වචනේ ආරක්ෂා කරගන්න සිත් පහළ වේවා. සියලු දෙනාටම ශාන්තමා නිවනින් සැනසෙන්නම මේ ධර්ම සාකච්ඡාව හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපට අද දවස තුල වැඩසටහනෙන් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. හිත සංසුන් භාවයට පත්වන්නට කොතරම් වැදගත් වූ දේශනාවක්ද අපි ශ්‍රවණය කළේ. ඒ වගේම අපි රටවට කර වැටබැන්දත් කටවට කර වැටබඳින්න බෑ කියලා සාමාන්‍ය ජන ව්‍යවහාරයේ කියමනක් තිබෙනවනේ. ඒ නිසා කට කොතරම් ප්‍රබලද? මානෙල් සුවඳමය, කුඩමසු පිලී ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. ඉතින් මේ කට නිසා වන විපාකයන් අපට අද පැහැදිලි කර දෙන්නට යෙදෙන දෙතිස් කතා ඇසුරු කොටගෙන දේශනාව තුළ ධර්ම සාකච්ඡාව තුළ මේ හික්මීම ඇති කරන්නට, ශීලයේ උපදවා ගන්නට, විනයවත් මිනිසෙක් බවට පත් වෙන්නට, එතුලින් ධම්ම අවබෝධය කරා යන්නට මාර්ගය කියා දුන්න ඔබ වහන්සේට මේ සියලු කාරණා ශ්‍රවණය කිරීමෙන් අප රැස් කළ කුසලය ඔබ වහන්සේට අපි අනුමෝදන් කරන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කරන සියලු සත් කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපමණ පින් කුසල් රැස් කරනවා. එය ඔබ වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්ම අවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඉරිදා සිත්නේ තසපුවෙන් අපි සමුගන්නව. නැවතත් ලබන සතියේ වැඩසටහනෙන් හමු වීමේ අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.